ආලෝකයේ පාඩමේ අවතල කාචයක නාභිදුර සෙවීමේ පරීක්ෂණය තමයි අද අපි සලකා බලන්නේ. මේ පරීක්ෂණය කරාට පස්සේ මූලික වශයෙන් ආලෝකයේ පාඩම යටතේ දරුවන්ගෙන් විෂය නිර්දේශයේ දීලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම අවසන් වෙනවා. අවතල කාචයේ පරීක්ෂණයත් ගොඩාක් අඩුවෙන් තමයි පසුගිය වසරවල විභාගයට අහලා තියෙන්නේ. ඒ වුණාට මේක විෂය නිර්දේශයේ අඩංගු වෙන නිසා අපි ඒකත් සාකච්ඡා කරනවා. දරුවෝ දන්නවා අවතල කාචයකින් වස්තුවක ප්‍රතිබිම්බයක් බලනකොට හැමතිස්සෙම විශාලනේ එකට වඩා අඩු ඒවා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ප්‍රතිබිම්බය ගොඩක් කුඩා වෙන නිසා ඒක නිරීක්ෂණය කරන්න ගොඩක් අමාරුයි. ඒ අවස්ථාවට අපිට පාඨාංක ගැනීමත් ටිකක් අපහසුයි මේකේ අතාත්තික ප්‍රතිබිම්බයක් කාචයේ පිටුපස සෑදෙන නිසා. ඒක නිසා වෙන්නේ නැති සමහර විට විභාගයට මේ පරීක්ෂණය ඊටාම අඩුවෙන් අහලා තියෙන්නේ. අපි බලමු මේ පරීක්ෂණයේ සිද්ධාන්ත කොටස මොකක්ද කියලා. අවතල කාචයක නාභිදුර සොයන්න පරීක්ෂණ දෙකක් තියෙනවා. අවතල කාචයක නාභිදුර සෙවීම සඳහා අපිට පරීක්ෂණ දෙකක් සඳහන් කරලා තියෙනවා. එයින් පළවෙනි පරීක්ෂණය අතාත්තික ප්‍රතිබිම්බය තවත් නිවේශන කූරක් සමග සමපාත කළා ප්‍රතිබිම්බ දුර සෙවීමේ පරීක්ෂණය. ඒක ටිකක් අපහසු නිසා තමයි මේ දෙවන පරීක්ෂණය විස්තර කරලා තියෙන්නේ. මේ පරීක්ෂණේ මේ කිරණ සටහන බැලුවමත් දරුවන්ට පේනවා මේ අවතල කාචයෙන් අපි නාභිදුර සොයන කාචයේ එක අර්ධයක් මෙන්න මේ ආකාරයට තල දර්පණයකින් වසන්න ඕන. කුඩා තල දර්පණ තීරුවක් අරගෙන ඒ තල දර්පණ තීරුවෙන් කාචයෙන් අර්ධයක් වැසෙන ආකාරයට ඒ දර්පණය රඳවන්න ඕන ප්‍රධාන අක්ෂය මත. ඒතර අපි උත්තල කාචයේ නාභිදුර සොයන්නත් භාවිතා කළ ප්‍රකාශ බංකුව. ඒතර මේ ප්‍රකාශ බංකුවේ තමයි අපි කාචය රැඳෙව්වේ. ඒතර මේ පරීක්ෂණය සඳහාත් අපි ඒ වගේ ප්‍රකාශ බංකුව භාවිතා කරනවා. එහෙම නැත්නම් දරුවන්ට පුළුවන් විද්‍යාගාරයේ මේසයක් මත චෝකූරකින් ඉරක් ඇඳලා ඒ රේඛාව මත කාච රඳවණේ තියලා කාචය ඒක මත රඳවන්න. එතකොට ඒ කාචයත් අපි මේ බලන පැත්ත තමයි මේ පැත්තෙන් තියෙන්නේ. ඒ පැත්තට වෙන්න තල දර්පණ කෑල්ලක් තියන්න ඕන මේ කාචය ආසන්නයේ. ඒතර මට මේ පැත්තේ ඉඳලා මම නිරීක්ෂණය කරනවා නම් ඒ තල දර්පණ කොටසෙන් බැලුවම මගේ මූණ මට තල දර්පණයෙන් බලන්න පුළුවන් අනෙක් පස. අන්න ඒ ආකාරයට තමයි දර්පණය සකස් කරන්න ඕන. ඒ කියන්නේ දර්පණයේ රස දියාලේප කරලා තියෙන පෘෂ්ඨය කාචය පැත්තට වෙන්න ඕන තියන්න. එතකොට මට දර්පණය හරහා බැලුවම මගේ ප්‍රතිබිම්බය එහා පැත්තේ පේන්නේ. අන්න ඒ ආකාරයට තියන්න ඕන. ඒතර ප්‍රධාන අක්ෂය ඔස්සේ මේ පැත්තෙන් බලනකොට මේ තල දර්පණ කොටසට ඉහළින් බැලුවොත් මට කෙලින්ම මේ කාචය හරහා එන මෙන්න මේ කිරණ මගේ ඇසට වර්ධනය වෙලා පැමිණෙනවා. ඒක නිසා මට මේ හරියෙන් බැලුවොත් මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් මේ ආකාරයට කුඩාවට පේනවා. මම මේ කාචයේ පිටුම අනිත් පැත්තට ඇඳොත් මෙන්න මේ ආකාරයට තමයි දකින්න පුළුවන්. දැන් දරුවෝ බලන කාචය මේ ආකාරයට තියෙනවා නම් අපි තල දර්පණ කෑල්ලක් මෙන්න මෙහෙම තියලා කොටසක් වහලා තියෙනවා. අපි කෙලින් බැලුවොත් මේ වගේ රූපයක් තමයි පේන්නේ. ඒතර මේ හරහා බැලුවම මෙන්න මේ කොටසෙන් බැලුවම මට අර අතාත්තික කුඩා ප්‍රතිබිම්බය පේනවා. කාචයේ වස්තුව කාචය හරහා බැලුවම වස්තුවේ ප්‍රතිබිම්බය හැමතිස්සෙම වස්තුව තියෙන පැත්තෙමයි හැදෙන්නේ. ඒක අතාත්තිකයි උඩුකුරුයි. කුඩායි. ඒතර කුඩා ප්‍රතිබිම්බයක් මට මේ පැත්තෙන් පේනවා. මේකෙන් බැලුවොත් මට පේන්නේ මගේ මූණ තමයි පේන්නේ. අන්න ඒ ආකාරයට තමයි අර රූප සටහනේ ඔක සකස් කරලා තියෙන්නේ. හරියටම කාචයෙන් අර්ධයක් වැහෙන ආකාරයට දර්පණ කොටස තිරස්ව තියන්න ඕන. දැන් බලන්න මේ පැත්තේ තමයි අපි වස්තු කූර තියන්නේ. ඒතර වස්තු කූරෙන් ආලෝක කිරණ මෙහෙම ගමන් කළා මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණේ කෙලින්ම යනවා. ඒතර ඒක මේ රූප සටහනේ පේන ආකාරයට දර්පණේ වදිනවා. තව කිරණයක් මෙහෙම ගිහිල්ලා සමාන්තර යන කිරණේ නාභිය හරහා ගමන් කරනාසේ පේනවා. නාභිය මෙතන තියෙන්නේ. ඒතර ප්‍රතිබිම්බය තමයි මේ මෙතන කුඩාවට පෙන්눔 කරන්නේ. ඒතර ඔයාලා මේ දර්පණයේ තියෙන හරියෙන් බැලුවොත් මේ ප්‍රතිබිම්බය පේන්නේ නැහැ.
දර්පණයට ඉහළ ආර්ධයෙන් බැලුවොත් කාචය හරහා මේ ප්‍රතිබිම්බය පේනවා. මේකේ පරීක්ෂණය කරනකොට බලන්න කොහොමද අපි ඒක නිරීක්ෂණය කරන්නේ කියලා. දැන් මේ අතාත්තික ප්‍රතිබිම්බයක් කාචයේ පිටුපස සෑදෙන නිසා මට මේ ප්‍රතිබිම්බය හරියටම පිහිටලා තියෙන ස්ථානය නිමේෂණය කරගන්න අමාරුයි. අපි උත්තල කාචේ නම් ප්‍රතිබිම්බය සෑදුනේ අපි නිරීක්ෂණය කරන පැත්තෙමයි. ඒතර අපි අර නිමේෂණ කූරක් තියලා නිමේෂණ කූරෙන් ඒ ප්‍රතිබිම්බයේ වැහෙන ආකාරයට එකම රේඛාවේ තියලා සමපාත කරලා අර හිස දෙපසට චලිත කරලා තමයි ස්ථානය හොයාගත්තේ. මේක එහෙම කරන්න අමාරුයි. මොකද ප්‍රතිබිම්බයේ තියෙන්නේ වස්තුව තියෙන පැත්තෙමයි. කාචයේ අනිත් පැත්තෙමයි තියෙන්නේ. ඒතර මේකේ භාවිතා කරන સિદ્ધාන්තය තමයි මෙතන තල දර්පණයක් තියලා අපි නිරීක්ෂණය කරන පැත්තෙන් ප්‍රධාන අක්ෂය මත තවත් නිමේෂණ කූරක් තියෙනවා. මෙතන නිමේෂණ කූරක් තියෙනවා. එතකොට මේ නිමේෂණ කූරේ අර්ධයක් මේ පහළ අර්ධය මේ තල දර්පණයට වස්තුවක් විදිහට ක්‍රියා කරනවා. මේ තල දර්පණයට මෙන්න මෙයා වස්තුවක් විදිහට ක්‍රියා කරනවා. ඒතර අපි කවුරුත් දන්නවා තල දර්පණයකට වස්තුවක් වුණාම ප්‍රතිබිම්බය සෑදෙන්නේ වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර වෙන ආකාරයට දර්පණය පිටුපස. එහෙමනම් මෙන්න මේ දුර වස්තු දුර කියලා හිතුවම දර්පණයේ ඉඳලා මෙන්න මේ දුරට සමාන දුරකින් මේ පැත්තේ ප්‍රතිබිම්බයක් සෑදෙනවා මෙන්න මේ හරිය. මම ඒක වෙනම රූප සටහනක ඇඳලා පෙන්නන්නම් දරුවන්ට. මෙන්න මේ ආකාරයට දරුවන්ට මේක බලන්න පුළුවන්. දැන් මෙයා ප්‍රධාන අක්ෂය කියලා අපි හිතනවා නම් මේක මත අපි අවතල කාචය මෙහෙම රඳවලා තියෙනවා. දැන් මේ පැත්තෙන් මගේ රූප සටහන ඉස්සෙල්ලා මේ පැත්තේ තමයි වස්තුව තියලා තිබුණේ. ඒතර මේ හරිය තමයි ඔය වස්තු කූර තියෙන්නේ මෙහෙම. ඒතර අපි දන්නවා වස්තු කූරේ ප්‍රතිබිම්බයක් හැදෙන්න ඕන මෙන්න මේ හරියෙන් කුඩා එකක්. ඒක කුඩා ප්‍රතිබිම්බයක් මෙන්න මේ හරිය ඔය වගේ ආකාරයකට තියෙනවා. දැන් මම තල දර්පණයේ තියලා තියෙන්නේ මේ පැත්තේ අර්ධයක් කාචයෙන් අර්ධයක් වැහෙන ආකාරයට තමයි තියලා තියෙන්නේ. ඒතර මේ හරියෙන් අපි දර්පණයේ තියලා තියෙනවා නම් මෙන්න මේ හරිය අපි තව මේ වස්තුව තියෙනවා නම් මේ ආකාරයට. මෙන්න මේ හරියෙන් මම තියනවා මේ වගේ නිමේෂණ කූරක්. එතකොට මේ නිමේෂණ කූරේ ප්‍රතිබිම්බයක් මේ දර්පණය හරහා මට බලන්න පුළුවන් මේ පැත්තට. ඒතර අපි දන්නවා ඒක වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර වෙන ආකාරයට තමයි සෑදෙන්නේ. ඒතර මෙන්න මේ දුර වස්තු දුර කියලා ගත්තොත් u කියලා ඒකටම සමාන දුරකින් මෙන්න මේ හරියෙන් හැදෙනවා එයාගේ ප්‍රතිබිම්බයක්. මෙන්න මේ හරිය. ඒතර මේ දුරත් u. ඒක දරුවාට දර්පණය හරහා බැලුවම පේනවා. අර අරයාගේ ප්‍රතිබිම්බය පේන මේ කණ්ණාඩියේ පහළ කොටසෙන් මේ හරිය. ඊළඟට මේකේ මේ කාචය තුලින් පේන ප්‍රතිබිම්බය මේ කාචයක් තියෙනවනේ. මේ කාචය තුලින් මෙන්න මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් අපි බලන්නේ නැහැ. කාචය තුලින් අපි බලනවා මෙන්න මෙයාගේ ප්‍රතිබිම්බය. ඊතර ඒක අතාත්තික උඩුකුරු කුඩා එක්කෙනෙක්නේ. එයා තමයි මෙන්න මෙතන ඉන්නේ. මෙන්න මෙයා අතාත්තික උඩුකුරු කුඩා එක්කෙනෙක් ඉන්නේ. අපි මෙයා ටිකක් විශාලව මේ වගේ හඳිනවා. දැන් මේ විශාල වස්තුවේ ප්‍රතිබිම්බය කුඩාවට පේනවා මෙන්න මේ හරිය. මම මේ ඇඳලා තියෙන මේ වගේ එකක්. හැබැයි ඒක බලන්න ඕන මම මේ කාචය හරහා මේ පැත්තෙන් තමයි බලන්න. මෙයාගේ ප්‍රතිබිම්බය පේනවා මේ දර්පණය හරහා පහළින් මේ හරිය. දැන් ඒ දෙන්න එකම තැනට එන ආකාරයට මෙන්න මේ දර්පණය තුලින් පේන මේ ප්‍රතිබිම්බ කොටසයි කාචය තුලින් පේන මේ ප්‍රතිබිම්බ කොටසයි එකම ලක්ෂයට එකම රේඛාවට
සමපාත වෙන ආකාරයට තියේද කියලා බලන්න මම මේ පැත්තෙන්නේ බලන්නේ. ඒතර මම පහළ කොටසෙන් බලනවා දර්පණය හරහා. මෙහෙන් ඉහළ කොටසෙන් බලනවා මේ කාචය දිහා. ඒතර කාචය ඇතුලෙන් පේනවා මෙන්න මෙයාගේ ප්‍රතිබිම්බය මෙන්න මෙතන. අන්නේ ප්‍රතිබිම්බයත් මෙන්න මේ ප්‍රතිබිම්බයත් දෙන්න එකට චලිත වෙනවද කියලා. එකම රේඛාවේ මෙහෙම ගමන් කරනවද කියලා බලනවා මෙතනින් හිස දෙපසට චලිත කරලා. ප්‍රධාන අක්ෂර ලම්බකව හිස දෙපසට චලිත කරනකොට මේ ප්‍රතිබිම්බයේ පහළ කොටසයි මේ ප්‍රතිබිම්බයේ ඉහළ කොටසයි දෙන්න එකම රේඛාවේ සාපේක්ෂ චලිතයක් ඇතුව එකට ගමන් කරනවද කියලා තමයි බලන්නේ. දැන් මම මේ ඇඳලා තියෙන ආකාරයට එහෙම එකට ගමන් කරන්නේ නැහැ. ඒ දෙන්න ස්ථාන දෙකකනේ ඉන්නේ. මෙයා ඉන්නේ මෙතන, මෙයා ඉන්නේ වෙන තැනක. ඒතර මේ දෙන්න එකම තැන නෙමෙයි නම් ඉන්නේ. මගේ ඇසේ ආපාතනය කරන කෝණය වෙනස් වෙනවා මම මෙහෙම ඔළුව සොලවනකොට. ඒතර මට කරන්න තියෙන්නේ දැන් මම මේක වෙනස් කරන්න බෑනේ මට. ඒතර එයාගේ ප්‍රතිබිම්බය මෙතන නම් තියෙන්නේ. මට තියෙන්නේ මම මේ රතු පාටින් ඇඳලා තියෙන ප්‍රතිබිම්බය තව පොඩ්ඩක් පස්සට කරන්න. ඒතර ඒක පස්සට කරන්න පුළුවන් මෙන්න මේ කූර තා ටිකක් අර පැත්තට ගල්ලා. මොකද මේක මෙහාට තල්ලු කරනකොට වස්තු දුර වැඩි වෙනවනේ. වස්තු දුර වැඩි වෙනකොට මේ පැත්තේ ප්‍රතිබිම්බ දුරත් වැඩි වෙනවා මෙයාගේ. වෙලා මෙයා එනවා මෙන්න මේ හරහා. අන්නේ අවස්ථාව ලැබෙන තුරු තමයි මම නිවේශන කූර මේ ප්‍රධාන අක්ෂය ඔස්සේ අර පැත්තට හරි මේ පැත්තට හරි චලිත කරන්නේ. ටිකක් එහාට මෙහාට ඇදලා ඔළුව දෙපැත්තට සොලවලා බලනවා ගමන් කරලා ඇස ගෙන යනකොට අර දෙන්න එකට චලිත වෙනවද කියලා. එහෙම වුණොත් මට මේ දුර u මනින්න පුළුවන් මේ දර්පණය සහ මේ වස්තු කූර අතර තියෙන දුර. ඒකෙන් මට ඒක මනින්න පුළුවන්. ඒතර ඒ දුර u නම් මේ දුර u. ඒතර මෙයා හැදෙන තැනම තමයි මෙයාත් ඉන්නේ දැන් සමපාත වුණාම. එහෙනම් මේ දුර u. එතකොට මේ කාචය සහ මේ දර්පණය අතර දුරත් මට මනින්න පුළුවන්. මෙන්න මේ දුර. මට ඒ දුරත් මනින්න පුළුවන් මේක. ඒක ඇත්තටම නියත දුරක් අපි කාචය වෙනස් කරන්නේ නැහනේ. දර්පණයත් වෙනස් කරන්නේ නැත්නම් ඒ දුර නියත දුරක්. දැන් ඉතින් දරුවන්ට ලේසියි. මේ දුර මනිනවා. ඒතර ඒ දුර සමානයි මේ පැත්තේ මේ දුරට, මෙතෙන්ට තියෙන දුරට. ඒ දුරෙන් මේ ඒක අඩු කරනවා. අඩු කරාම එනවනේ මේ කාචයේ ඉඳලා මෙතන තියෙන ප්‍රතිබිම්බෙට තියෙන දුර. ඒතර ඒක තමයි v. එතනින් මට v හොයන්න පුළුවන්. එහෙනම් මේ කාචය සඳහා u කියලා කියන්නේ මේක. මෙයා නෙමෙයි. එයා මං u කියලා පෙන්නලා තියෙන්නේ මේ දර්පණයෙන් සෑදෙන එකට. මට අවශ්‍ය u තියෙන්නේ මෙන්න මෙතන. මට අවශ්‍ය u තියෙන්නේ මෙන්න මෙතන. මේක u1 කියලා දාන්නම් මෙන්න මේ දුර. v කියන්නේ මේ දුර. ඊතර මම u දාන්නවා v දාන්නවා. දැන් මට පුළුවන් කාච සූත්‍රයට අගයන් ආදේශ කරලා එකයට u එකයට v පද හදාගෙන ඒ වයින් ප්‍රස්ථාරයක් අඳින්න එකයට u ට එදිරිව එකයට v. අපි අර මීට කලින් උත්තල කාචයේ පරීක්ෂණයත් ඔය වගේම ප්‍රස්ථාරයක් ඇඳලා ඒ ප්‍රස්ථාරය භාවිතා කරලා මට පුළුවන් කාචයේ නාභි දුර සොයන්න. ඕක තමයි මේකේ සරල සිද්ධාන්තය. ඉතින් අපි පරීක්ෂණය කරනකොට බලන්න මේ දර්පණය මම කොහොමද අටවන්නේ? අර පැත්තෙන් ඇස තියලා බලන්නේ කොහොමද? දර්පණය හරහා ටිකක් බලනවා, කාචය හරහා ටිකක් බලනවා. ඒක ඉගෙන ගන්න පුළුවන් පරීක්ෂණය කරනකොට මේක තමයි මේකේ සිද්ධාන්ත කොටස. මේ වස්තු මෙතන දීලා තියෙන අගයන් ලබා ගන්න විදිය. එතන මේ කාචයට වස්තුව කියන්නේ මෙහා මේ O dash කියන එක නා. එතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර තමයි u කියන්නේ. එතන මෙතන අපි ඇත්තටම නිවේශන කූරක් තියෙන නිසා ඒ නිවේශන කූරේ ඉඳලා කාචයට දුර මනින්න මට පුළුවන්. ඒ නිසා u කියන එක ගන්න කරදරයක් නැහැ. මේ v කියලා කියන්නේ මෙන්න මේ පෙන්නන දුර ඒ දුර තමයි මට මනින්න කරදර. මොකද මේක අතාත් එකක් මේ පැත්තේ ඉන්නේ කුඩාවටනේ ඉන්නේ. ඒ v වලගේ හොයාගන්න තමයි මම මේ වගේ තල දර්පණයක් ඇටෙව්වේ. ඒතර මෙතන කියනවා ප්‍රතිබිම්බ දුර v ලැබෙන විදිය mi. mi කියලා කියන්නේ මේ දර්පණේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර. ඒ දුර සමානයිනේ මේ mp ට. අය වස්තු දුර සමානයි මේ පැත්තට එන දුරනේ.
ඒතර ඔයාලට මේ දුර මනින්නත් පුළුවන්. එහෙමනම් PM කියන දුර මැනලා ඒකේ මේ ML දුර අඩු කරා නම් හරි. මේ M අකුරක් ලියලා තියෙන මිරර් කියන අදහසින් තල දර්පණයට L අකුර ලියලා තියෙන මේක ලෙන්ස් එක නිසා කාචයට. ඒතර අන්න එහෙම අඩු කිරීමෙන් මට පුළුවන් ප්‍රතිබිම්බ දුර සොයන්න. මේ තියෙන පරීක්ෂණය සඳහා අපි භාවිතා කරන උපකරණ. ඉතින් අවතල කාචයක නාභි දුර සොයන නිසා අනිවාර්යයෙන්ම අවතල කාචයක් අවශ්‍යයි. ඊට අමතරව මෙතන විශේෂයෙන් අවශ්‍ය වෙන තල දර්පණ කැබැල්ලක්. ඒක නිසා තමයි තල දර්පණයක් කියලා ලියලා තියෙන්නේ. අර වස්තු කූර සඳහා ගන්නවා අපි එක කූරක්. නිවේශන කූර විදිහට අනිත් පැත්තේ තියෙනවා තව කූරක්. තල දර්පණයට ටිකක් ඈතින්. ඒක නිසා අපිට කූරු දෙකක් අවශ්‍යයි. ඒක තමයි කූරු දෙකක් කියන්නේ. ආධාරක අවශ්‍යයි අපිට කාචය රඳවන්න. නිසා ආධාරක ඕන දුර මනින්න මීටර් රූල භාවිතා කරනවා. ඒතර අපි ප්‍රකාශ බංකුව භාවිතා කරනවා නම් විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ මීටර් රූලක් කොහොමත් ප්‍රකාශ බංකුවේ සවි කරලා තියෙන නිසා. නමුත් උපකරණ ඇහුවොත් මේ ටික තමයි ලියන්න අවශ්‍ය. දැන් මේ මෙතන කියන්නේ ඒක පරීක්ෂණය කරන ආකාරය. දරුවෝ මේකේ විභාගයට අහනවා නම් පරීක්ෂණය මේ කරන ආකාරයත් අහනවා. ඒක නිසා මේවා මේ විදියටම ලියන්න මතක තියාගන්න අවශ්‍යයි. මේසේ ඇඳි උපකාරක රේඛාව දිගේ. ඒ කියන්නේ ප්‍රකාශ බංකුව භාවිතා කරන්නේ නැත්නම් හුණු කූරක් අරගෙන අපි මේසේ මත රේඛාවක් ඇඳීම අවශ්‍යයි. රේඛාව දිගේ සෑහෙන පරතරයකින් කාචයත් කූරකුත් තබන්න. එක කාචය අවතල කාචයයි එක කූරක් තියෙනවා වස්තු කූර විදියට. කාචයෙන් අඩක් වැසෙනසේ ඒ ඉදිරියේ තල දර්පණය කාචයට සමාන්තර ලෙස සවි කරන්න. ඒක දරුවන්ට බලා ගන්න පුළුවන් පරීක්ෂණේ අපි උපකරණ අටවනකොට මේ විදිහට තමයි ලියන්න ඕන. නිවේශන කූර තල දර්පණයේ ඉදිරියෙන් එහා මෙහා කරමින්. දැන් නිවේශන කූරෙන් භාගයක් පේන්නේ තල දර්පණේ හරහානේ. ඒතර එයාගේ ප්‍රතිබිම්බේ පේන නිසා ඔයාලට අර නිවේශන කූර ටිකක් දර්පණයෙන් ඉවතර අදින්න පුළුවන් නැත්නම් දර්පණයේ දෙසට ගේන්න පුළුවන්. ඒතර එයාගේ ප්‍රතිබිම්බෙත් එහාට මෙහාට යනවා. ඒකයි මේ කියන්නේ. නිවේශන කූර තල දර්පණයේ ඉදිරියෙන් එහා මෙහා කරමින් තල දර්පණයෙන් පෙනෙන එහි ප්‍රතිබිම්බයත්. ඒක බලන්න අර පහළ කොටසේ. තල දර්පණයෙන් පෙනෙන ප්‍රතිබිම්බයත් කාචය තුළින් පෙනෙන වස්තු කූරේ ප්‍රතිබිම්බයත්. ඒතර වස්තු කූරේ ප්‍රතිබිම්බය අතන කුඩායි. අපි දන්නවා අවතල කාචයකින් විශාලන එකට වඩා වැඩි ඒවා හැදෙන්නේ නැහැනේ. කුඩා ඒවානේ එන්නේ. ඉතින් කුඩා කූරක් වගේ එකක් තමයි පේන්නේ. ඇත්තටම අර වස්තු කූර විදිහට උස කූරක් භාවිතා කරා නම් ඒකෙන් වාසියක් වෙනවා. ඒතර වස්තු කූර ගොඩක් උස නිසා එයාගේ ප්‍රතිබිම්බය සාමාන්‍යයෙන් ටිකක් මට්ටමකට අපිට බලන්න පුළුවන්. එන්නේ ප්‍රතිබිම්බයත් සමග සමපාත වෙනසේ එය සකස් කරන්න කියලා තමයි කියන්නේ. ඒතර සමපාත වෙන ආකාරය බලාගන්නේ ප්‍රධාන අක්ෂය ඔස්සේ අපි භාගයක් දර්පණය හරහා බලනවා, භාගයක් කාචය හරහා බලනවා. ඒතර අර ලැබෙන ප්‍රතිබිම්බ දෙක අපි ප්‍රධාන අක්ෂයට ලම්බකව හිස දෙපසට චලිත කරනකොට මේවා අතර සාපේක්ෂ චලිතයක් නැතුව එකට ගමන් කරනවද කියලා තමයි බලන්න ඕන. අපි බලමු පරීක්ෂණය කරනකොට කොහොමද ඒවා නිරීක්ෂණය කරන්නේ කියලා. කාචයත් වස්තු කූරත් අතර දුර LO කියලා තියෙනවා. ඒක තමයි වස්තු දුර. නිවේශන කූරත් තල දර්පණයත් අතර දුර PM. ඒ කියන්නේ තල දර්පණයේ ඉඳලා අර දෙවෙනි පැත්තේ තිබ්ව කූර නිවේශන කූර. ඒතර ඒ අතර තියෙන දුර ඒ දුරම තමයි එන්නේ දර්පණයේ ඉඳලා අවතල කාචයෙන් සෑදෙන ප්‍රතිබිම්බෙට තියෙන දුර. ඒ දෙක සමානයිනේ. ඒකෙන් අඩු කරන්න ඕන මිරර් එකයි ලෙන්ස් එකයි. කාචයයි තල දර්පණයේ අතර තියෙන අර නියත දුර. ඒක අඩු කරාම ප්‍රතිබිම්බ දුර ලැබෙනවා. ඉතින් මෙතන කියන්නේ මේ වගේ දැන් අපි ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිතා කරන නිසා එක පාඨාංකයක් ප්‍රමාණවත් නැහැ. අවම වශයෙන් පාඨාංක 4ක් ගන්න ඕනනේ. ඒතර මේ වගේ පාඨාංක 4ක් අරගෙන ප්‍රස්ථාරික ක්‍රමයකට යන්න කියලා තමයි අපිට කියන්නේ. u සහ v ගණනය කළා ඒකෙන් 1යට u 1යට v සොයා ගන්න අවශ්‍යයි. ප්‍රස්ථාරය හැදෙන්නේ මෙහෙමයි. අපි 1යට v ඍණ 1යට u සමානයි 1යට f කියලා ලිව්වම මෙතනින් මට ලැබෙනවා දැන් සායත්ත විචාල විදිහට ගන්න 1යට u පරායත්ත විචාල විදිහට තමයි 1යට v ගන්නෙ. ඒක නිසා මම මේක මේ පැත්තට දානවා. මම උත්තල කාචිතේ කිව්වා දරුවන්ට මේකේ අමුතුවෙන් ලකුණු ආදේශ කිරීමක් කරන්න නැහැ ප්‍රායෝගික පරීක්ෂණවලදී. කෙලින්ම මේ සූත්‍රයෙන් තමයි අපේ අගයන් ලබා ගන්න. ඒතර මෙතනින් මට එනවා 1යට v සමානයි 1යට u
ධන 1.8 F. මම මෙයා තමයි ගන්නෙ y විදියට. ඒතර y සමානයි මෙතන අනුක්‍රමණය 1යි. මේක තමයි x විදියට ගන්නෙ. අන්තක්ඛණ්ඩය තමයි 1.8 F කියලා එන්නේ. එතකොට අපි අවතල කාචය පරීක්ෂණය කරනකොට ආලෝකය එන පැත්තට විරුද්ධව මනින නිසා u ධනයි v ධනයි. ඒතර u ධනයි v ධනයි නම් 1.8 u සහ 1.8 v කියන දෙන්නත් ධනයි. ඒක නිසා අපි ප්‍රස්ථාරය මෙහෙම අක්ෂ දෙක නිර්මාණය කළා. u ධන නිසා 1.8 u ධනයි, v ධන නිසා 1.8 v ධනයි. එහෙනම් මෙන්න මේ කොටස තමයි අපිට ප්‍රස්ථාරය ලැබෙන්න ඕන. මේ කොටසෙන් තමයි ප්‍රස්ථාරය ලැබෙන්නේ. අපි ඒකෙන් ප්‍රස්ථාරය ඇඳලා බලනවා කොහොමද අපිට අන්තක්ඛණ්ඩයේ අනුක්‍රමණය සොයන්න පුළුවන් කියලා. මෙතන ඒක තමයි කියන්නේ සුදුසු ප්‍රස්ථාරයකින් කාචයේ නාභිදුර ලබා ගන්න. ගණනය කිරීමෙන්ද නාභිදුර සඳහා ලැබෙන අගයවල මධ්‍යකය සොයන්න. ඒ කියන්නේ දැන් අපි u සහ v හොයා ගන්නවනේ. එතකොට අපිට පුළුවන් මේ කාච සූත්‍රයට ආදේශ කරලා 1.8 u ඍණ 1.8 v ඍණ 1.8 u සමාන 1.8 f සමීකරණ ලියලා ඒකටත් ආදේශ කරන්න පුළුවන් u සහ v. ආදේශ කළාත් අපිට කියනවා මේ මධ්‍ය අගය ගන්න කියලා. නාභිදුර වල හතරම හොයලා ඒකේ මධ්‍ය අගය ගන්න කියලා. නමුත් පරීක්ෂණය කරනකොට අපි ඒ ක්‍රමය නෙමෙයි භාවිතා කරන්නේ. ප්‍රස්ථාරික ක්‍රමයට ප්‍රස්ථාරය ඇඳලා ඒකේ අන්තක්ඛණ්ඩයෙන් අපිට පුළුවන් කාචයේ නාභිදුරේ පරස්පරය ගන්න. අන්තක්ඛණ්ඩයේ පරස්පරය ගත්තම නාභිදුරය. අන්තක්ඛණ්ඩය කියන එක අන්තක්ඛණ්ඩය C සමාන වෙන්නේ නාභිදුරේ පරස්පරය. එහෙනම් අපිට කියන්න පුළුවන් F සමානයි 1.8 C. නැත්නම් සිංහල ලියන්න පුළුවන් 1.8 අන්තක්ඛණ්ඩය කියලා. නැත්නම් ලියන්න පුළුවන් අන්තක්ඛණ්ඩයේ පරස්පරය කියලා. ඔය වගේ එකක් තමයි ලියන්න අවශ්‍ය. දැන් මම හිතන්නේ දරුවන්ට මේකේ සිද්ධාන්ත කොටස ගැන අවබෝධයක් ඇති. මොකද්ද අපි මෙතන කරන්නේ කියලා. මනින්නේ මොන රාශි දෙක අතර දුරද කියලා. අපි දැන් විද්‍යාගාරයට ගිහිල්ලා බලන්න ඕන කොහොමද මේකේ උපකරණ ටික අටවලා මේ පරීක්ෂණය සිදු කළා u සහ v ගණනය කරන්න කියලා. ඒතර පරීක්ෂණය කරාට පස්සේ දරුවන්ට අවබෝධ වේවි මම මෙතන මේ සාකච්ඡා කරපු කාරණා. ඒ වගේම පරීක්ෂණය කරන ආකාරයත් හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ආලෝකයේ පාඩමේ කාච තුළින් සිදුවන වර්තනය කොටස යටතේ අද අප සාකච්ඡා කරන්නේ අවතල කාචයක නාභිදුර සෙවීම. දරුවෝ දන්නවා අවතල කාචයකින් ලැබෙන ප්‍රතිබිම්බ හැම විටම වස්තුවට වඩා කුඩාත් ඒ වගේම අතාත්විකත් නිසා මේ පරීක්ෂණය ටිකක් අපහසුයි. මෙතන වස්තු දුර විශාල වශයෙන් වෙනස් කරත් ප්‍රතිබිම්බ දුර වෙනස් වෙන්නේ ඊටාම සුළු වශයෙන්. එතකොට අපි ප්‍රස්ථාරික ක්‍රමයකට යනකොට අර u වලාගය එහෙම නැත්නම් 1.8 u වලාගය විශාල වශයෙන් වෙනස් වුණත් 1.8 v ඒ කියන්නේ ප්‍රතිබිම්බ දුරේ පරස්පරය ඊටාම සුළු වගයකින් වල තමයි වෙනස් වන්නේ. ඒක නිසා මේ ප්‍රතිබිම්බ දුර සෙවීම ඊටාම නිවැරදිව අපි ලබා ගන්න ඕන. එහෙම නැත්නම් අපිට මේකේ සරල රේඛීය ප්‍රස්ථාරය නිවැරදිව ලබා ගන්න අපහසු වෙනවා. මේ කොටසේදී අපි බලන්නේ අවතල කාචයේ නාභිදුර සෙවීම සඳහා තල දර්පණයක් භාවිතා කරන්න. ඒතර දරුවන්ට අවතල කාචයේ නාභිදුර සෙවීම සඳහා පරීක්ෂණ දෙකක් තියෙනවා. අපි මෙතන භාවිතා කරන්නේ තල දර්පණයක් භාවිතා කරලා ප්‍රතිබිම්බ දුර සොයලා එමගින් u සහ v අතර එහෙම නැත්නම් 1.8 u සහ 1.8 v අතර ප්‍රස්ථාරයක් අඳින්න. අපි බලමු කොහොමද මේ පරීක්ෂණයේ උපකරණ ඇටවීම සිදු කරන්නේ කියලා. අපි මෙහිදී භාවිතා කරන අවතල කාචය රැඳවීම සඳහා අපි මීට පෙර උත්තල කාචය පරීක්ෂණයේදී භාවිතා කළ මේ ප්‍රකාශ බංකුව තමයි යොදාගන්නේ. මේ ප්‍රකාශ බංකුව දරුවන්ගේ විද්‍යාගාරයේ නැතිනම් දරුවන්ට මේසයක් උඩ කුණු කූරකින් ඉරක් ඇඳලා ඒ රේඛා මත පුළුවනි කාචය රඳවන්න. අපි මේ පරීක්ෂණය කරන පහසුව සඳහා තමයි මේ ප්‍රකාශ බංකුව භාවිතා කරන්නේ.
ඒතර ඒකේ මෙතන රේඛීය පරිමාණයක් තියෙනවා. ඒක නිසා මට පහසුවෙන් වස්තු දුරත් ප්‍රතිබිම්බ දුරත් ගණනය කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ අවතල කාචය අවශ්‍යයි නාභි දුර සොයන්න. මේ අවතල කාචය තමයි මම නාභි දුර සොයන්නේ. දරුවෝ විද්‍යාගාරයට ගිහිල්ලා අවතල කාචයක් අතර අරගෙන බැලුවම දරුවන්ට තේරෙනවා ඒකේ මැද හරියේ ඝනකම අඩුයි, කෙළවරේ ඝනකම වැඩි. ඒ වගේ කාචයක් තමයි මෙතන තියෙන්නේ. තල දර්පණයක් භාවිතා කරලා ප්‍රතිබිම්බයත් නිවේශන කූරේ ප්‍රතිබිම්බයත් සමපාත කරන නිසා මට මේ වගේ කුඩා තල දර්පණ කැබැල්ලක් අවශ්‍ය වෙනවා මේ පරීක්ෂණයට. ඒ තල දර්පණ කැබැල්ල රැඳවීමට තමයි මම මේ ආධාරකය භාවිතා කරන්නේ. වස්තුවත් නිවේශන කූරත් සඳහා මෙන්න මෙතන මේ වගේ හැඩෙති සිහින් කූරු දෙකක් මම භාවිතා කරනවා. ඒවා අපිට මේ ප්‍රකාශ බංකුවේ ආධාරකවලට සවි කරන්න පුළුවන්. අපි කාචය තුළින් සිදුවන වර්තනයේදී කාචය හරහා බාහිර පරිසරයේ තිබෙන වස්තුන් නිරීක්ෂණය වීමෙන් අපිට සිදුවන බාධා වළක්වන්න මේ ආකාරයේ තිරයක් මම වස්තුව තියෙන පැත්තේ මේ ප්‍රකාශ බංකුවේ කෙළවරට සවි කරනවා. ඒ ටික තමයි අපිට අවශ්‍ය වෙන උපකරණ. අවතල කාචය, තල දර්පණය, වස්තු කූර හා නිවේශන කූර, මේ ආධාරකය සහ තිරය. දැන් අපි බලමු කොහොමද මේ පරීක්ෂණයේදී මේ උපකරණ ටික අපි සකස් කරලා මේ U සහ V ගණනය කරන්න කියලා. මේකේ කිරණ සටහන ගොඩක් වෙලාවට දරුවන්ට සිද්ධාන්තවලදීත් අර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලැබෙන පොතෙත් අත්පොතෙත් ඇඳලා තියෙනවා. නමුත් ඒ කිරණ සටහන දැක්ක පමණින්ම මේක අවබෝධ කරගන්න අමාරුයි. ඒකයි අපි මේ තල දර්පණය සම්බන්ධ පරීක්ෂණය දරුවන්ට විස්තර කරන්න අදහස් කළේ. මම ප්‍රථමයෙන්ම මේ තිරය මේ ප්‍රකාශ බංකුවේ මේ කෙළවරට සවි කරනවා. මෙන්න මේ ආකාරයට ඒක මෙතෙන්ට සවි කරන්න ඕන. අපි මේක උත්තල කාචය සඳහා පරීක්ෂණයේදී භාවිතා කළා. නාභි දෘශ්‍යන මේ කාචය මම මේ ප්‍රකාශ බංකුව මත රඳවන්න අවශ්‍යයි. අපි සාමාන්‍යයෙන් වස්තු දුර තමයි විශාල වශයෙන් වෙනස් කරන්නේ. මේ පරීක්ෂණයේදී ප්‍රතිබිම්බ දුර වෙනස් වෙන ඉතාම කුඩා පරාසයක. ඒක නිසා මම ටිකක් මේ තිරේ ඉඳලා ටිකක් ඈතට වෙන්න තමයි මේ අවතල කාචය රඳවන්නේ. මෙන්න මේ වගේ මේ අවතල කාචය මේ ආකාරයට මේක රඳවලා මෙන්න මෙතනින් මම මේ ආකාරයට සවි කරනවා. අපි පරීක්ෂණය කරන්න ආරම්භ කරනකොට අපි බලන්න ඕනේ මේ කාචයේ උස ප්‍රමාණවත්ද කියලා. මේකේ උස ප්‍රමාණවත් නොවේ නම් අපි මේක තව ටිකක් ඉහළට ඔසවන්න ඕන. ඒක අපි බලන්නේ වස්තු කුරත් සවි කරාට පස්සේ. දැන් කාචයේ මේ පැත්තේ මගේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ වස්තුව මේ තිරයට ආසන්නයෙන්. ඒක නිසා මම මෙන්න මේකට වස්තු කුර සඳහා මෙන්න මේ කොටස සවි කරනවා. දැන් මෙයා තමයි වස්තුව. ඒතර මේ වස්තුව මේ කාචය හරහා බැලුවම මට මේ වස්තුවේ අතාත්තික උඩුකුරු කුඩා ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය වෙන්න ඕන. දරුවන්ට සිද්ධාන්ත කොටස් මතක ඇති. අපිට අවතල කාචයෙන් ලැබෙන්නේ හැම විටම අතාත්තික උඩුකුරු කුඩා ප්‍රතිබිම්බයක්. ඒක මෙන්න මේ හරිය තමයි දර්ශනය වෙන්නේ. එතකොට මේ අතාත්තික ප්‍රතිබිම්බය නිශ්චිත වශයෙන්ම තියෙන ස්ථානය සොයා ගැනීමට අපහසු නිසා ඒක නිශ්චය කරගන්න තමයි මම මේකට තල දර්පණයක් භාවිතා කරන්නේ. මම මේ තල දර්පණය මේ කුඩා තල දර්පණ තීරුවක් අරගෙන තියෙනවා. මේ තීරුව මේ ආධාරකයේ සවි කරලා මේ කාචය ඉදිරියේ තියන්න ඕන. එතකොට මේ තල දර්පණයෙන් මේ කාචයෙන් අර්ධයක් වැසෙන්න ඕන. මෙන්න මේ ආකාරයට කාචයෙන් අර්ධයක් තමයි වැසෙන්න ඕන. එතකොට මම නිවේශන කූර මේ පැත්තෙන් තිබුවම ඒ නිවේශන කූරේ ප්‍රතිබිම්බය මේ තල දර්පණය හරහා බැලීමත් අවශ්‍ය වෙනවා. තල දර්පණය හරහා බලන්න ඕන නිවේශන කූරේ ප්‍රතිබිම්බය. ඊට අමතරව මේ කාචයේ ඉහළ අර්ධයෙන් මෙන්න මේ වස්තු කූරේ ප්‍රතිබිම්බය බලන්න ඕන. දැන් තේරුම් ගන්න කොහොමද වෙන්නේ කියලා.
මේ වස්තු කූරේ ප්‍රතිබිම්බය මේ කාචය හරහා මට දකින්න පුළුවන්. ඒතර මම මේම තල දර්පණය මෙතනින් රැඳෙව්වොත් දරුවන්ට මේ පැත්තෙන් නිරීක්ෂණය කරාම පේන්නේ අර වස්තුවේ ප්‍රතිබිම්බයෙන් කොටසක් පමණයි මේ ඉහළ අර්ධයෙන් පමණයි පේන්නේ. නිවේශන කූර අපි මේ පැත්තට රැඳෙව්වම මේකට නිවේශන කූර රැඳෙව්වම ඒ නිවේශන කූරේ ප්‍රතිබිම්බය බලන්න පුළුවන් තල දර්පණය හරහා. මම පළමුවෙන් තල දර්පණය මේකට මේ ආධාරකේ රඳවලා දරුවෝ මේවා කිරණ සටහන් වලින්ම තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා මේවා අනිවාර්යයෙන්ම විද්‍යාගාරයට ගිහිල්ලා පරීක්ෂණය කරන එක තමයි වඩා වැදගත් දේ. මම හිතන්නේ මේ පරීක්ෂණ කරන ආකාරය මේවා දරුවෝ හොඳින් අධ්‍යයනය කරොත් ඊටාම පහසුවෙන් මේවා තේරුම් ගන්න පුළුවන්. දැන් මම තල දර්පණය රඳවලා තියෙන්නේ මේ ආධාරකයේ මත. දැන් මම මේ ආධාරකයේ තියෙනවා මේ කාචයට ඉදිරියෙන්. මෙන්න මේ ආකාරයට තමයි දැන් දරුවන්ට පේනවා ඇති මේක කොහොමද තියෙන්නේ කියලා. අපි තල දර්පණය මේකට ආසන්න කරලා බලනවා අර්ධයක් වැසෙන ආකාරයට තියෙනවද කියලා. දැන් දරුවන්ට පේනවා කාචයෙන් අර්ධයක් දරුවන්ට බලන්න පුළුවන්. අනෙත් අර්ධය තල දර්පණයෙන් වැසිලා තියෙනවා. දැන් මේ පැත්තේ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය දරුවෝ කාචය තුලින් බලනවා නම් මේ දර්පණයට ඉහළින් මෙන්න මේ කොටසෙන් තමයි බලන්න ඕන. ඒ කොටසෙන් තමයි මෙයාගේ උඩුකුරු කුඩා ප්‍රතිබිම්බය දරුවන්ට පේන්නේ. දැන් අපි නිවේශන කූර සඳහා මේක සවි කරනවා මෙතෙන්ට. ඊතර අපි උපකරණ සියල්ලම සවි කළා අවසන්. දැන් මේක මෙතෙන්ට සවි කරනවා. දැන් බලන්න මෙතන උපකරණ මේ ප්‍රකාශ බංකුව මත රඳවලා තබලා තියෙන ආකාරය. මෙතන තිරය තියෙනවා. ඒකෙන් අපිට අනෙක් වස්තු දර්ශනය වීමෙන් සිදුවන බාධාව ඉවත් වෙනවා. මෙයා තමයි වස්තුව. ඒතර ඒක මට මේ ප්‍රකාශ බංකුව දිගේ මේ පැත්තට චලිත කරන්න පුළුවන්. එතකොට මේ වස්තු කූරේ ඉඳලා මේ කාචයට තියෙන දුර තමයි අපි වස්තු දුර කියලා මනින්නේ. මෙන්න මේ දුර. දරුවන්ට මේ පරිමාණයෙන් ඒක කියවන්න පුළුවන්. ඒතර එයා තමයි එක ස්වායත්ත විචල්‍යයක්. ඒක නිසා කාචය මෙතන රඳවලා තියෙන නිසා මම වස්තුව ක්‍රමයෙන් මේ පැත්තට අරගෙන යනවා. අපි දන්නවා අවතල කාචයේ පරීක්ෂණයේදී වස්තු දුර විශාල වශයෙන් වෙනස් වුණත් ප්‍රතිබිම්බ දුර ඒ තරම්ම වෙනස් වෙන්නේ නැහැ. දැන් ප්‍රතිබිම්බය තියෙන්නේ මේ වස්තුවට ඉදිරියෙන්. මෙන්න මේ හරිය තමයි ප්‍රතිබිම්බය තියෙන්නේ. දැන් මේ ප්‍රතිබිම්බයේ තියෙන තැන නිවේශනය කරන්න තමයි අපිට අවශ්‍ය. ඒතර මම බලන්න ඕන කාචය තුලින්. බලන්න දරුවන්ට පේනවා මේ තල දර්පණ කොටසක් මෙතන තියෙනවා. ඒ තල දර්පණයෙන් මේ කාචයේ අර්ධයක් වැසිලා තියෙන්නේ. ඒතකොට දරුවන්ට මේ නිවේශන කූර මේ පැත්තේ සවි කරලා තියෙන එක මට පුළුවන් මේ ප්‍රධාන අක්ෂය ඔස්සේ මේ පැත්තට ගිහිලා බලන්න. මම මෙතන ප්‍රධාන අක්ෂය ඔස්සේ ගිහිලා මේක නිරීක්ෂණය කරන්නේ මෙන්න මේ ආකාරයට. අපි දන්නවා මේ තල දර්පණයෙන් පේන්නේ වස්තුවේ විශාලත්වයට සමාන උඩුකුරු ප්‍රතිබිම්බයක් වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර වන ආකාරයට. ඒ කියන්නේ මෙන්න මේ තල දර්පණයේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර වස්තු දුර කියලා ගත්තම ඒ දුරට සමාන දුරකින් මේ පැත්තේ තියෙන්න ඕන ප්‍රතිබිම්බයක්. මේ පැත්තේ. ඒක මනින්නේ මේ දර්පණයේ සිට. දර්පණයට ඉහළින් මම නිරීක්ෂණය කරන්නේ මෙන්න මේ වස්තුව. මෙන්න මේ වස්තුව දරුවන්ට අර මේ කාචය හරහා බැලුවම පේනවා මේ වස්තුවට වඩා සිහින් වෙච්ච කුඩා ප්‍රතිබිම්බයක්. මේ කාචය හරහා බැලුවම කාචයේ ඉහළ හර්ධය හරහා බැලුවම තමයි ඒක පේන්නේ. ඒ තියෙන්නේ මෙන්න මේ වස්තුවේ ප්‍රතිබිම්බය. දර්පණයෙන් පේන්නේ මේ වස්තුවටම සමාන ප්‍රතිබිම්බයක්. ඒතර මම එකම ප්‍රමාණයේ නිවේශන කූරත් වස්තු කූරත් භාවිතා කරපු නිසා මේ කාචය හරහා පේන ප්‍රතිබිම්බය ඇත්තටම දර්පණය හරහා පේන ප්‍රතිබිම්බයට වඩා සිහින්. ඒක දරුවන්ට නිරීක්ෂණය වෙන්න ඕන. කාචයෙන් බලන කාචයේ ඉහළ අර්ධයෙන් බලන්න කුඩා ප්‍රතිබිම්බයක් දරුවන්ට පේනවා. එයා අර පහළ අර්ධයෙන් බලන්න ඕන මේ දර්පණය හරහා එන ප්‍රතිබිම්බය. ඒක ටිකක් මහතර තමයි පේන්නේ. ඒක මේකේ විශාලත්වයට සමානයි. දැන් මම කරන්න ඕන
මේකේ ප්‍රධානාක්ෂය ඔස්සේ මේ පැත්තට ගිහිල්ලා ටිකක් ඈතින් ඉඳලා බලනවා මේකේ ප්‍රධානාක්ෂය හරහා කාචයේ ප්‍රධානාක්ෂය හරහා තමයි බලන්නේ. කාචයේ ඉහළාර්ධයෙන් පමණයි බලන්නේ. පහළ කොටස බලන්නේ මේ දර්පණයෙන්. එතකොට දර්පණයෙන් පේන ප්‍රතිබිම්බයත් කාචයේ ඉහළාර්ධයෙන් මෙන්න මේ හරිය පේන කුඩා ප්‍රතිබිම්බයත් එකම ස්ථානයේ පිහිටලා තියෙනවා නම් මම මේ ප්‍රධානාක්ෂයට ලම්බකව හිස දෙපසට චලිත කරනකොට දරුවන්ට පේන්න ඕන සාපේක්ෂ චලිතයක් නැතිව අර කාචයෙන් පේන කුඩා ප්‍රතිබිම්බයත් දර්පණයෙන් පේන පහළ කොටසත් එකට ගමන් කරනවා ආකාරයට. මම මේ ප්‍රධානාක්ෂය ටිකක් ඈතට ගිහිල්ලා මෙන්න මේ ආකාරයට කාචය තුලින් සහ මේ තල දර්පණය තුලින් බලනවා. දැන් මෙන්න මෙහෙම දරුවන්ට පුළුවන් මෙහෙම ඈතට ගිහිල්ලා ටිකක් පහත් වෙලා බලන්න. පහත් වෙලා බැලුවම දරුවන්ට දර්පණයෙන් පේනවා මෙන්න මේ කූරේ ප්‍රතිබිම්බය. මේ කූරේ ප්‍රතිබිම්බය පේනවා. ඉහළාර්ධයෙන් පේනවා අර අතන තියෙන වස්තුවේ උඩුකුරු කුඩා ප්‍රතිබිම්බය. මේක හරියට තේරුම් ගන්න නැත්නම් දරුවන්ට විද්‍යාගාරයට ගියාට පස්සේ මෙතන මොකද්ද පෙනුනේ කියලා අවබෝධයක් නැති වෙයි. පහළාර්ධය බලන්න ඕන තල දර්පණයෙන්, ඉහළාර්ධය බලන්න ඕන කාචය හරහා. දැන් මම මෙහෙම මේ පැත්තට ගිහිල්ලා මෙහෙම බලලා අර පහළාර්ධයෙන් පේන කොටසත් කාචය තුලින් පෙනෙන ඉහළ කොටසත් එකම රේඛාවේ තියෙනවද කියලා බලලා හිස මෙහෙම දෙපසට චලිත කරනවා. මෙන්න මේ. හිස මෙහෙම දෙපසට චලිත කරනකොට මට පේනවා දර්පණය තුලින් පෙනෙන ප්‍රතිබිම්බයත් කාචය තුලින් පෙනෙන ප්‍රතිබිම්බයත් අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. සාපේක්ෂ චලිතයක්. ඒකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ හරිය තියෙන මේ වස්තුවේ ප්‍රතිබිම්බයත් ඒක පේන්නේ කාචය තුලින් දර්පණයෙන් පේන මෙන්න මේ වස්තුවේ ප්‍රතිබිම්බයත් ඒක අපි දන්නවනේ වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර වෙනනේ පේන්නේ මේ දුරට සමාන දුරක් මේ පැත්තෙන් පේන්නේ. ඒ දෙන්න තවම හරියටම එකම ස්ථානයේ නෙමෙයි ඉන්නේ. එකම ස්ථානයේ ඉන්නවා නම් මේකේ මේ ඉහළ කොටසත් අර කාචය තුලින් පේන කුඩා ප්‍රතිබිම්බය ඒ ඉහළ කොටසත් පහළ කොටසත් එකට ගමන් කරන්න ඕන. ඒතර දරුවන්ට පුළුවන් මෙන්න මේ නිවේචන කුර මෙහෙම ඉදිරියට සහ පිටුපසට මෙහෙම චලිත කරන්න. මේක මෙහෙම චලිත කරන්න පුළුවන්. බලන්න මම හිස දෙපසට ගෙන යනකොට අර කාචය තුලින් පෙනෙන කුඩා ප්‍රතිබිම්බයත් දර්පණය තුලින් පෙනෙන නිවේචන කුරේ පහළ කොටසත් සාපේක්ෂ චලිතයක් නැතිව ගමන් කරනවද කියලා බලන්න. මං හිස මෙහෙම චලිත කරනකොට දරුවන්ට පේනවා දරුවන්ට ඒක අඳුරන්න පුළුවන්ද දන්නේ නැහැ. මේ වස්තුවනේ මේ බලන්නේ මේකේ දර්පණය තුලින් පේන ප්‍රතිබිම්බය තමයි බලන්නේ. ඒ ප්‍රතිබිම්බයත් නිවේශන කුරාත් එකට ගමන් කරනවා අපිට පේන්නේ නැහැ. බලන්න මේ දෙක පොඩි වෙනසක් තියෙනවනේ අර ඔය බලන්න. මෙතන පේනව නේද දරුවන්ට මේ කැඩිච්ච ආකාරයක් මේ මෙතන ඇතුලෙන් පේන මෙන්න මේ ප්‍රතිබිම්බයයි මෙන්න මේකේ පේනවනේ ප්‍රතිබිම්බයක් එහා පැත්තේ යන්නේ දෙන්න කැඩිලා තියෙන එක එකට ගමන් කරන්නේ නැහැ මේක මෙහෙම චලිත කරනකොට. අර මම හිස දෙපසට චලිත කරනකොට ඒ ආකාරයට ගමන් කරන බවක් මට පේන්නේ නැහැ. එහෙමනම් මම දැන් විචලනය කරන්න ඕන මේ නිවේශන කූර. නිවේශන කූර මම තව ටිකක් එක්ක පිටිපසට ගෙනියන්න ඕන නැත්නම් ඉදිරියට ගෙනියන්න ඕන. ඒක ගෙනිහිලා කොයි හරි වෙලාවක එකට ගමන් කරන ආකාරය තමයි අපි දකින්න ඕන. මම මෙතන දැන් වස්තු දුරත් ප්‍රතිබිම්බ දුරත් ගණනය වෙන ආකාරය දරුවන්ට පළමුවෙන් පැහැදිලි කරන්නම්. මේ කාචයත් මේ වස්තු කූරත් අතර දුර තමයි අපි වස්තු දුර කියලා මනින්නේ. ඒක දරුවන්ට මේ මෙතන පරිමාණය තියෙනවා. ඒ පරිමාණයෙන් පහසුවෙන් ඒක කියවන්න පුළුවන්. දරුවෝ විද්‍යාගාරයේ මේසයක් උඩ හුණු කූරකින් ඉරක් ඇඳලා නම් තියෙන්නේ. ඒ දුර දරුවන්ට මීටර රූල භාවිතයෙන් මනින්න වෙනවා. දැන් ප්‍රතිබිම්බය තියෙන්නේ මෙන්න මේ හරියේ. මෙන්න මේ හරිය තමයි ප්‍රතිබිම්බය තියෙන්නේ.
එතකොට ප්‍රතිබිම්බ දුර කියලා කියන්නේ කාචයත් මෙන්න මේ පැන්සලයත් අතර තියෙන දුර. මේ කාචයත් පැන්සලත් අතර තියෙන දුර තමයි ප්‍රතිබිම්බ දුර කියලා කියන්නේ. දැන් මෙතන මොනවත් ඇත්තටම වස්තුවක් නැති නිසා, ඒ කියන්නේ මෙතන අපි කූරක් තියලා නැති නිසා දරුවන්ට මේ දුර සොයන්න බෑ. ඒකට තමයි මේ තල දර්පණය භාවිතා කරලා තියෙන්නේ. දැන් මෙතෙන්ට මේකේ තර්කය ගොඩනගන්නේ මෙහෙමයි. මේ නිවේශන කූරත් දර්පණයත් අතර තියෙන දුර මෙන්න මේ දුර. මේ දුර. ඒ දුරට සමානයි මේ දර්පණයේ ඉඳලා මේ පැත්තේ ප්‍රතිබිම්බයට තියෙන දුර. අපි දන්නවනේ තල දර්පණ වලින් වෙන පරාවර්තනයේදී වස්තු දුර සමානයිනේ ප්‍රතිබිම්බ දුරට. එහෙමනම් මේ දුර සමාන වෙනවා මේ දර්පණයේ ඉඳලා මම මේ පැන්සල තියලා තියෙන හරියට තියෙන දුරට. එහෙනම් මේ දුර මනින්න බැරි නිසා මට පුළුවන් මේ පැත්තේ මේ දර්පණයේ ඉඳලා නිවේශන කූරට තියෙන දුර මනින්න. එතකොට ඒ දුරෙන් මේ දර්පණයත් කාචයත් අතර තියෙන දුර අයින් කරන්න ඕන. මෙතන මේ කාචයත් දර්පණයත් අතර තියෙනවනේ දුරක්. ඒ දුර නියත දුරක්නේ. අපි මේ දෙන්න චලිත කරන්නේ නැත්නම් මේක නියතයි. ඒතර ඒ ටික හැමතිස්සෙම අඩු කරන්න ඕන. එතකොට තමයි මෙන්න මෙතන තියෙන ප්‍රතිබිම්බ දුර එන්නේ. දැන් දරුවන්ට පැහැදිලි වෙන්න ඕන අපි වෙනස් කරන්නේ මෙයා. මේ නිවේශන කූර වෙනස් කරනකොට මේ දර්පණයෙන් පේන ප්‍රතිබිම්බයත් වෙනස් වෙනවා. වෙනස් වෙලා එයා කොයි හරි අවස්ථාවක මෙන්න මේ වස්තු කූරේ ප්‍රතිබිම්බය මෙන්න මේ හරිය තියෙනවා. එයාත් එක්ක එකට ගමන් කරනවා. බලන්න මේ අවස්ථාවේ ප්‍රතිබිම්බයත් දර්පණය තුලින් පෙනෙන ප්‍රතිබිම්බයත් එකට ගමන් කරන ආකාරයක් අපිට පේන්නේ නැහැ. ටිකක් වෙනස් වෙනවා. ඒක නිසා මම මේ නිවේශන කූර තව ටිකක් මම මේ පැත්තට ගෙනියනවා. අපි දැන් බලමු ප්‍රධාන අක්ෂර ලම්බකව හිස දෙපසට ගෙන යන විට කවර ආකාරයට පේනවද කියලා. දැන් බලන්න දරුවන්ට පේනවා මේක සමපාත වෙච්ච අවස්ථාව. පොඩි වෙනසක් තියෙනවා. නමුත් අපිට පාඨාංකයකට මේක ගන්න පුළුවන්. දර්පණය තුලින් පේන අර මහතට පේන ප්‍රතිබිම්බ කොටසත් කාචය තුලින් පේන සිහින් කොටසත් එකට ගමන් කරනවා. සාපේක්ෂ චලිතයක් නැහැ. ඒතර අපි අන්න ඒක තමයි පාඨාංකයේ විදියට ලබා ගන්න. එතකොට දරුවන්ට තේරෙන්න ඕන දැන් වස්තු දුර කියන්නේ මෙන්න මේ දුර. ප්‍රතිබිම්බ දුර කියලා කියන්නේ මේ නිවේශන කූරේ ඉඳලා තල දර්පණයට තියෙන දුර. ඒ දුරෙන් මේ තල දර්පණයත් කාචයත් අතර තියෙන දුර අයින් කරන්න ඕන. ඒතර තල දර්පණයත් කාචයත් අතර දුර නියතයක් නිසා මම කාචය වෙනස් කරන්නේ නැහැ. තල දර්පණයත් වෙනස් කරන්නේ නැහැ. ඒතර ඒ පාඨාංකයේ දරුවෝ ලබා ගන්න ඕන එක අවස්ථාවයි. ඒ පාඨාංකය ලබා ගන්න ඕන එක අවස්ථාවයි. නමුත් නිවේශන කූරේ ඉඳලා දර්පණයට තියෙන දුර අපි වෙනස් කරන නිසා මෙතන පාඨාංකයේ සෑම අවස්ථාවකම ගන්න වෙනවා. වස්තුවත් අපි මේ පැත්තට චලිත කරන නිසා වස්තු දුරත් අපිට ලබා ගන්න වෙනවා. මේ දුර මෙතන 82 තියෙන්නේ, මෙතන 65. ඒතර මේ දුර අපිට එන්නේ සෙන්ටිමීටර් 17ක්. ඒතර මෙතන තියෙනවා සෙන්ටිමීටර් 10ක්. එහෙමනම් මේ දුරෙන් මේ දුර අපි අඩු කරන්න ඕන. ප්‍රතිබිම්බ දුර ලබා ගන්න. ඒතර 17න් මේ 10 අඩු වුණාම අපිට ප්‍රතිබිම්බ දුර 7යි. අපි පාඨාංක සඳහන් කරන්න අවශ්‍යයි දැන්. එතකොට u වලගේ 10යි. මෙතරාගේ 17යි. මෙතන තියෙන්නේ කාචය සහ දර්පණය අතර දුර. ඒක 10යි. ඒක අඩු කරාම මෙතන 7යි. ඇත්තටම මේකේ පාඨාංක ලබා ගන්නකොට අපි මේ පරිමාණය තියෙන්න ඕන මගේ ශරීරය පැත්තට වෙන්න. දරුවන්ට මේ පරීක්ෂණය කරලා පෙන්වන නිසා තමයි මම මේ පරිමාණය මෙහෙම සකස් කරලා තියෙන්නේ. දැන් අපි දෙවන පාඨාංකය ලබා ගන්න අවශ්‍යයි. එතකොට කාචය අපි අචලව සවි කරලා තියෙන නිසා වස්තු දුර වෙනස් කරන්න මේ කාචය මම ඉවතට ගෙන යන්න ඕන. පළවෙනි අවස්ථාවේ අපි ගත්තේ වස්තු දුර සෙන්ටිමීටර් 10ක් වෙන්න. මම දැන් ඒක සෙන්ටිමීටර් 20ක් වෙන්න තව ටිකක් එහාට ඉවතට අරගෙන යනවා. මොකද වස්තු දුර විශාල වශයෙන් වෙනස් කරොත් තමයි දරුවන්ට ප්‍රතිබිම්බ දුරට
මනින්න පුළුවන් නිවැරදි අගයක් ගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා මේකේ අවතල කාචයේ වස්තු දුර විශාල වශයෙන් වෙනස් කරත් ප්‍රතිබිම්බ දුර වෙනස් වෙන්නේ ඉතා කුඩා වශයෙන්. එතකොට කාචය රඳවල තියෙන සෙන්ටිමීටර් 55 නිසා මම මේක මේ පැත්තෙන් අරගෙන යනවා 35 පාඨාංගයේ තියෙන තැනට. මෙන්න මෙතෙන්ට මම ඒක අරගෙන යනවා. එතකොට වස්තු දුරට මට ලැබෙනවා සෙන්ටිමීටර් 20ක්. දැන් මේක වෙනස් කරපු නිසා දරුවන්ට මේ කාචය තුළින් තියෙන ප්‍රතිබිම්බයත් වෙනස් වෙනවා. ඒක මේ හරියේ කිසියම් තැනක තමයි තියෙන්නේ. අපි දන්නවා මේ පාඩමේ සිද්ධාන්තවලදී වස්තුවත් කාචයත් අතර තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට මේ හරිය කොහේ හරි එක ස්ථානගත වෙන්න ඕන. දැන් ඒකට දුර මනින්න තමයි මේ පැත්තෙන් අපි වෙනස් කරන්නේ. මම දැන් මේ නිවේශන කූර ඉදිරියට පිස්පසව චලිත කරන්න අවශ්‍යයි. මේකේ ප්‍රස්ථාරය දරුවන්ට මතක නම් මේකේ u වලාගේ වැඩි වෙනකොට v වලාගේත් සුළු වශයෙන් වැඩි වෙන්න ඕන. ඒක නිසා මේ නිවේශන කූර තව ටිකක් පිටුපසට ගෙන යන්න වෙනවා. දැන් මම ප්‍රධාන අක්ෂය හරහා ටිකක් ඈතට ගිහිල්ලා නැවත බලනවා කාචය තුළින් පෙනෙන ප්‍රතිබිම්බයත් දර්පණය තුළින් පෙනෙන ප්‍රතිබිම්බයත් ඒවා එකට ගමන් කරන ආකාරයට සකස් කිරීම තමයි දැන් කරන්න තියෙන්නේ. බලන්න කුඩා වෙනසක් තියෙනවා. ටිකක් හිස ඈතටම යනකොට තමයි මේ වගේ ලොකු වෙනසක් පේන්නේ. අපිට මේ අවස්ථාවේ පාඨාංකය ලබා ගන්න පුළුවන්. මේක හරිම අමාරුයි. මෙතන u වලාගේ සෙන්ටිමීටර් 10කින් වැඩි කළා කියලා v වලාගේ සැලකේතු ප්‍රමාණයකින් වෙනස් වෙන්නේ නැහැ. බලන්න අපිට මේ පාඨාංකය ලබා ගන්න පුළුවන් සමපාතයක් විදියට. බලන්න දැන් වස්තු දුර කියලා කියන්නේ මේ කාචයත් වස්තු කූරත් අතර දුර. මම මේක සෙන්ටිමීටර් 20ක් වන ආකාරයට තමයි සකස් කළේ. ඒතර මේ දුර මෙතන තියෙන්නේ 55. මෙතන තියෙන්නේ 35. ඒතර වස්තු දුර සෙන්ටිමීටර් 20යි. මේ නිවේශන කූර සහ මේ දර්පණය අතර දුර මෙතන තියෙන 65, මෙතන තියෙන්නේ 86. ඒතර එතන දුර 21යි. මේ දුර. ඒ 21න් මේ කාචයත් දර්පණයත් අතර තියෙන දුර සෙන්ටිමීටර් 10යි. ඒක අඩු කරන්න ඕන. ඒතර 21න් 10ක් අඩු කරාම අපිට ලැබෙනවා 11. ඒ 11 කියලා කියන්නේ මෙන්න මේ කාචයේ ඉඳලා මෙන්න මේ හරියේ තියෙන ප්‍රතිබිම්බයට දුර. අපි දැන් මේ පාඨාංකයත් සඳහන් කරගන්න අවශ්‍යයි. එතකොට දෙවන පාඨාංකය u වලාගේ අතර අපි 10 10 වෙනස් කරන්නේ මෙතන 20යි. මේ දර්පණය සහ කාචය අතර දුරත් වෙනස් වෙන්නේ නැහැ. ඒක 10යි. මෙතනගේ 21යි. ඒතර මෙතෙන්ට එනවා අපිට 11. දැන් අපි තුන්වන පාඨාංකය ලබා ගන්න ඕන. මම මෙතන වස්තු දුර වෙනස් කරේ සෙන්ටිමීටර් 10 බැගින්. ඒක නිසා මම මේක තවත් සෙන්ටිමීටර් 10ක් කාචයෙන් ඉවතට රැගෙන යනවා. ඒතර ඒක මම අරගෙන යනවා මේ පරිමාණයේ සෙන්ටිමීටර් 25 තියෙන තැනට. එතකොට මෙයා වස්තු කුරේ ඉන්නේ 25 කියන ස්ථානයේ කාචයේ තියෙන 55 කියන ස්ථාන. ඒතර කාචයත් මේකත් අතර දුර තමයි අපි වස්තු දුර කියලා ගන්න. දැන් මේ පැත්තෙන් වස්තු දුර වැඩි වෙනකොට ප්‍රතිබිම්බ දුරත් සුළු වශයෙන් වැඩි වෙන්න ඕන. ඒක නිසා නිවේශන කුර තව ටිකක් පිටුපසට ගෙන යන්න ඕන. මම දැන් ප්‍රධාන අක්ෂය හරහා ටිකක් ඈතට ගිහිල්ලා නිවේශන කූරේ ප්‍රතිබිම්බය දර්පණය තුලින් බලලා මේ වස්තු කූරේ ප්‍රතිබිම්බය කාචය තුලින් බලලා ඒ දෙන්න එකට ගමන් කරනවද කියලා හිස දෙපසට ගෙන යන ගමන් බලනවා. දැන් මට පේනවා දර්පණය තුලින් පෙනෙන ප්‍රතිබිම්බයත් කාචය තුලින් පෙනෙන ප්‍රතිබිම්බයත් අතර සාපේක්ෂ චලිතයක් නොමැතිව
ඒවා ගමන් කරන ආකාරය. ඒක නිසා මේ අවස්ථාවේ තමයි මම පාඨාංක ලබා ගන්නෙ. ඒතර අපි U වලගේ කලින්ම දන්නවා. කාචයත් දර්පණයත් අතර දුරත් අපි දන්නවා. දැන් මම නිවේශන කූර ඉවතට රැගෙන ගිය නිසා මෙන්න මේ පාඨාංකය තමයි මට අලුතෙන් සටහන් කරගන්න තියෙන්නේ. දැන් මේ නිවේශන කූර තියෙන්නේ සෙන්ටිමීටර් 87.5 කියන ස්ථානයේ. එතකොට මේ 87.5න් මේ දර්පණයේ තියෙන පාඨාංකය 65 සෙන්ටිමීටර් 65 ඒක අඩු කරන්න ඕන. එතකොට මට මේ නිවේශන කූරත් දර්පණයත් අතර දුර ලැබෙන්නේ සෙන්ටිමීටර් 22.5ක්. ඒ 22.5න් තමයි මම මේ 10ක් අඩු කරන්න ඕන. එතකොට මට එනවා 12.5ක්. එහෙමනම් මේ පැත්තේ දුර වස්තු දුර වෙන අවස්ථාවේ ප්‍රතිබිම්බ දුර 12.5. දැන් අපි පාඨාංක 3ක් ලබාගෙන අවසන් අපි මේ පාඨාංකයත් සටහන් කරගනිමු. තර U වලගේ 30යි මෙතරාගය එන්නේ 22.5යි මේ අගය 10යි. තර මේක අඩු කරාම 12.5. අපි මෙතන තවත් පාඨාංකයක් ලබා ගන්නවා. මම එනම් තවත් සෙන්ටිමීටර් 10ක් මේක ඉවතට ගෙන යනවා. දැන් සෙන්ටිමීටර් 25 ඉඳලා මම මේක රැගෙන යනවා සෙන්ටිමීටර් 15 සලකුණු කරලා තියෙන මෙන්න මේ පැත්තට. දැන් මට වස්තු දුර ලැබෙන්නේ සෙන්ටිමීටර් 40ක්. වස්තු දුර සෙන්ටිමීටර් 40ක්. දැන් මම නැවතත් මේ පැත්තේ නිවේශන කුර හරහා බලන්න ඕන. ඒතර නිවේශන කුර තවත් කුඩා දුරක් චලිත කරන්න වෙනවා. එතකොට මට පුළුවන් දර්පණය තුලින් පෙනෙන ප්‍රතිබිම්බයත් කාචය තුලින් පෙනෙන ප්‍රතිබිම්බයත් එකට ගමන් කරන ආකාරය සකස් කර ගන්න. මෙන්න මේ අවස්ථාවේ මට ලැබෙනවා ඒ ප්‍රතිබිම්බ දෙකේ සාපේක්ෂ චලිතයක් නොමැතිව එකම ආකාරයට ගමන් කරනවා. ඒක නිසා මම මෙතන පාඨාංකය ලබා ගන්නවා. මේ නිවේශන කුරේ මෙන්න මේ පිහිටුම ලබා ගන්නවා. එතකොට වස්තු දුර අපිට ලැබෙන්නේ මෙතනින් කාචය තියෙන 55 වස්තු කුර තියෙන සෙන්ටිමීටර් 15. එතකොට මේ දෙක අඩු කරාම මට ලැබෙනවා වස්තු දුර සදා සෙන්ටිමීටර් 40ක්. මේ පැත්තේ නිවේශන කූර රඳවලා තියෙන්නේ සෙන්ටිමීටර් 89 ගාව. ඒතර ඒ 89 මම අඩු කරන්න ඕනේ මේ දර්පණයට තියෙන දුර. දර්පණයේ තියෙන සෙන්ටිමීටර් 65 ළඟ. ඒතර මේ දෙක අඩු කරාම මට ගන්න පුළුවන් නිවේශන කූරත් දර්පණයත් අතර දුර. ඒකෙන් නැවත මෙතන තියෙන සෙන්ටිමීටර් 10 අඩු කරන්න ඕන. ඒකෙන් තමයි මට ප්‍රතිබිම්බ දුර ලැබෙන්නේ. ඇත්තරම මෙයාගේ ප්‍රතිබිම්බය දැන් මේ දර්පණයෙන් පේන ප්‍රතිබිම්බය තියෙන මේ පැත්තේ මෙන්න මෙහෙ තියෙන්නේ. ඒතර මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් තියෙන මේ හරිය. වස්තු දුර ලැබෙනවා සෙන්ටිමීටර් 40ක්. මේ නිවේශන කුර සහ දර්පණය අතර දුර මට ලැබෙනවා සෙන්ටිමීටර් 24ක්. ඒතර 24න් මම මෙතන තියෙන 10 අඩු කරන්න ඕන. ඒතර ප්‍රතිබිම්බ දුර 14යි. දැන් අපි මේ පාඨාංකයත් සටහන් කරගන්න අවශ්‍යයි. දැන් අපි අවසාන පාඨාංකය සඳහන් කරන්න අවශ්‍යයි. වස්තු දුර 40යි, මෙතන අගය 24යි, මේ අගය 10යි, ඒතර මෙතන අගය 14යි. මෙතන තියෙන්නේ අපි පරීක්ෂණය කරලා ලබාගත් අගයන්. ඒතර වස්තු දුර අපි සෙන්ටිමීටර් 10 10 තමයි වෙනස් කරේ. ඒතර ඒක 10 20 30 40 කියලා අපිට ලැබෙනවා. මෙතන තියෙන දර්පණයත් නිවේශන කූරත් අතර දුර. එතකොට ඒ දුරෙන් දර්පණයත් කාචයත් අතර තියෙන දුර අඩු කරන්න ඕන. ඒතර දර්පණයත් කාචයත් අතර දුර අපි වෙනස් කරේ නැහැ. ඒක 10ක් විතර තමයි ගත්තේ. එහෙනම් මේකෙන් මේක අඩු කරාම අපිට ලැබෙනවා ප්‍රතිබිම්බ දුර. ඒතර අතන 10 20 30 40 කියලා ඇවිල්ලා තියෙනවා වස්තු දුර. මෙතන ප්‍රතිබිම්බ දුර ඇවිල්ලා තියෙනවා 7 11 12.5 14. මේක අවතල කාචයක් නිසා හැමතිස්සෙම විශාලන එකට වඩා අඩුයි.
ඒතර විශාලනය කියන්නේ v බෙදීම u. අපි විශාලනය කියලා කියන්නේ m සමානයි v බෙදීම u. ඒතර m කියන එක කුඩා කියන එකේ අදහස. මෙයා එකට වඩා අඩුයි කියන එකේ අදහස. මේ v වලගේ අඩුයි කියන එක. ඒක අර ගණිපු පාඨාංක වලට අපිට පේනවා. දරුවන්ට මතකද ඇති මෙතන අපි u ට ඉදිරිව v ප්‍රස්ථාරය යන්දනවා. u ට ඉදිරිව v අතර ප්‍රස්ථාරයේ සරල රේඛාවක් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි මේ පරීක්ෂණය කරනකොට u ට ඉදිරිව v අඳින්නේ නැත්තේ. අර සිද්ධාන්තවලදී තමයි අපි u ට ඉදිරිව v ප්‍රස්ථාරය අඳින්නේ. එතකොට වස්තුව අනන්තයට ගියොත් ප්‍රතිබිම්බය නාභියට එනවා. මෙන්න මේ ආකාරයට තමයි එන්නේ. මේ රේඛාවට ස්පර්ශ වෙන ගන්න පුළුවන් අනන්තයේදී. ඒතර මේ වගේ තමයි එන්නේ ප්‍රස්ථාරය. ඒතර බලන්න u වලගේ වේගයෙන් වැඩි වෙනකොට u වලගේ වේගයෙන් වැඩි වෙනකොට v වලගේ වැඩි වෙන ඉතාලම හිමින්. කුඩා ප්‍රමාණ වලින් වැඩි වෙයි. ඒතර u අනන්තයටම ගියාමනේ මෙතන ප්‍රතිබිම්බ දුර v කියන එක නාභි දුරට සමාන වෙන්නේ. ඒක නිසා අපි u කියන එක 10 20 30 40 වශයෙන් විශාල වශයෙන් වෙනස් කරත් අනිත් පැත්තේ ප්‍රතිබිම්බ දුර එච්චර ලොකු අගයන් වලින් වෙනස් වෙන්නේ නැහැ. එක ළඟම වගේ තමයි තියෙන්නේ. ඒකයි අපිට අර වගේ අගේ වගයක් ලැබුණේ. අපි දැන් ප්‍රස්ථාරය අඳින්න අපිට අවශ්‍ය වෙන්නේ u සහ v නෙමෙයි. එකයට u සහ එකයට v. ඒක නිසා මම අර අගේ වගුවෙන් එකයට u සහ එකයට v කියන අගයන් දෙක පමණක් නැවත ගන්නවා ප්‍රස්ථාරය අඳින්න. මේ තියෙන්නේ ඒ වගේ අපිට ලැබිච්ච අගයන්. u වලගේ 10 20 30 40 කියලා ගත්තේ. ඒතර ඒවා බෙදුවම එන අගයන් තමයි මේ තියෙන්නේ. එතකොට v වලගේ අපිට ආවේ 7 11 අන්න ඒ වගේ අගයන් ආවේ. ඒවා බෙදුවම එන අගයන් තමයි මේ ලියලා තියෙන්නේ. දැන් මම ප්‍රස්ථාර කොලයක් අරගෙන මොකක් හරි සුදුසු පරිමාණයක් සොයාගෙන x අක්ෂර මේ අගයන් යොදලා y අක්ෂර මේ අගයන් යොදලා ප්‍රස්ථාරය අඳින්න ඕන. ඒතර තමයි සරල රේඛාවක් අපිට එන්නේ. ඒතර u වලගේක් ධනයි v වලගේක් ධනයි. එතකොට එකයට u ධනයි එකයට v ධනයි. ඒ කියන්නේ අර ප්‍රස්ථාර කොලේ පළවෙනි උත්පාදේ තමයි රේඛාව ඇඳෙන්න ඕන. අපි බලමු ප්‍රස්ථාරය ඇඳලා මොන වගේ එකක් අපිට ලැබෙනවද කියලා. මේ තියෙන දරුවට ලැබෙන ප්‍රස්ථාර කොලය. ඒතර අගයන් ටික මම මේ පැත්තෙන් සඳහන් කරා. මේක දිහා බලන් තමයි අපිට අගයන් ලකුණු කරන්න වෙන්නේ. ඒතර මේ ඔක්කොම දශම සංඛ්‍යා තියෙන්නේ. එකයට u දශම සංඛ්‍යා තියෙන්නේ. එකයට v දශම සංඛ්‍යා තියෙන්නේ. මේවා සෙන්ටිමීටර් ඍණ 1 කියලා එන්නේ. සෙන්ටිමීටර් වලින් අපි මැන්නේ. මම මේක මේ ප්‍රස්ථාර කොලේ ලකුණු කරන්න පහසු වෙන්න මේක වැඩි කරනවා 10 3. එතකොට මේක දශම ස්ථාන නැති වෙලා ගිහිල්ලා මේක 25 වෙනවනේ. මෙයා 100 වෙනවා. ඒතර එහෙනම් මට ලියන්න පුළුවන් අක්ෂයේ කෙලවරේ ලියන්න පුළුවන් 10 ඍණ 3ක් දාලා. ඒතර 25 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා ලියන්න පුළුවන්. අන්න ඒ ආකාරයට මේ පැත්ත නම් කරන්න පුළුවන්. y අක්ෂය අර පැත්තත් පුළුවන් අපිට මේකත් 1000න් වැඩි කරලා 71 80 90 ඒ ආදි වශයෙන් ගන්න. ඒතර y අක්ෂරත් 10 ඍණ 3ක් එනවා. x අක්ෂරත් 10 ඍණ 3ක් එනවා. එතකොට අනුක්‍රමණය සොයනවා නම් y වලගේ x වලගෙන් බෙදෙන නිසා අර 10 ඍණ 3 බලය කැපිලා යනවා. නමුත් අපි දන්නවනේ දැන් පරීක්ෂණයේ අපි අන්තකණ්ඩයනේ සොයන්නේ. ඒ නිසා 10 ඍණ 3 යගේ අතරින් අපිට ගන්න වෙනවා. අපි ඉස්සෙල්ලා අක්ෂ දෙක නම් කරමු. ඒතර x අක්ෂයෙන් අපි වස්තු දුරේ පරස්පරය y අක්ෂයෙන් ප්‍රතිබිම්බ දුරේ පරස්පරය. අපි මේ පැත්ත ලකුණු කරමු y අක්ෂය තර මේ අගය එකයට v වැඩි කිරීම 10 ඍණ 3 සෙන්ටිමීටර් ඍණ 1 තමයි එන්නේ. අපි v මැන්නේ සෙන්ටිමීටර් වල ඉන්නේ. ඒකේ පරස්පරයනේ ගන්නෙ. ඒක නිසා අක්ෂවල ඒකක මතකතුව නම් කරන්න. අර වගේ බලයක් ලියනවා නම් ඒකත් එතන ඉහළින් සඳහන් කරන්න. x අක්ෂයෙන් අපිට ගන්න පුළුවන් එකයට u. මම මේ කෙලවරටම ලකුණු කරනවා. තර මෙයා එකයට u
1ට u වැඩි කිරීම 10 ඍණ 3යි. ඒකත් සෙන්ටිමීටර් ඍණ 1. දැන් මේ අගේ වගේ දශම සංඛ්‍යා තිබුණාට ලකුණු කරන්නේ අපි පූර්ණ සංඛ්‍යා වලින්. ඒතර මේ අක්ෂ ක්‍රමාංකණය කරන්න ඕන. ඒතර x අක්ෂයේ මට 25 ඉඳලා 100 දක්වා යන්න තියෙනවා. නිසා මේකේ මට ප්‍රමාණවත් තරම් කොටු තියෙනවානේ මේ පැත්තට. නිසා 5න් 5ට වගේ ලකුණු කරන්න. මෙතන බිඳුව 5 10 15 20 25. මෙතන 25යි 50යි 75යි 100. එතකොට 25යි 50 75 100. y අක්ෂයේ පැත්තට මට එනවා 71 ඉඳලා 111 දක්වා යන්න එන්නේ. නමුත් මට මෙතන අන්තකණ්ඩයේ අවශ්‍ය නිසා මම මූල ලක්ෂය මෙහෙම තියන්න ඕන. ඒ නිසා මට ලොකු පරිමාණයක් ගන්න බෑ. මම 10න් 10ට කොටු නම් කරනවා. මෙතන 10 20 30 40 50 60 70 80 90 100 110 120. මෙයාගේ 10යි 20 30 40 මෙතන 50යි 60 70 80 90 100. මෙතන 110යි මෙතන 120යි. මට අවශ්‍ය වුණොත් මම මේවා සංඛ්‍යා ලකුණු කරනවා මෙතන. ඔය වගේ තමයි එන්නේ පරිමාණය. ඒතර මේ පැත්තේ අපිට කුඩා කොටු 10කින් 10ක් එන නිසා අර මිලිමීටර් කොටුවකින් එකක් එනවා මේ පැත්තට. මේ පැත්තේ කොටු තියෙනවා කොටු 50ක්. කොටු 50කින් තමයි 25 පෙන්නලා තියෙන්නේ. එහෙනම් එකක් පෙන්නන කොටු දෙකක් ගන්න වෙනවා. කුඩා කොටු දෙකක්. ඒවා මතක තියාගන්න නැත්නම් අර දශම සංඛ්‍යා ලකුණු කරනකොට දරුවන්ට වරදී. දැන් අපි මේ අගයන් ටික තියමු. මෙතන 100 කියන තැන එන්න ඕනේ 111ක්. එතන මෙහි 100යි. මෙතන 110යි. මෙන්න මේ වගේ තැනක ඉන්නේ. 111. 50 දී එන්න ඕන 91ක්. මේ 0.91ක් වැටෙව්වම 91ක් එනවා 50. ඒතර 50 91 කියලා කියන්නේ මෙතන 90යි කුඩා දුරක් උඩට යනවා මේ වගේ. එක කොටුවක් තමයි යන්නේ. 33 දී එනවා 80ක්. එතකොට මෙතන 30යි තව තුනකට කොටු 6ක් එන්න ඕන. මෙන්න මේ කෙලින් එන්න ඕන 33 දී එන්න ඕන 80ක්. 80 කියලා කියන්නේ මෙන්න මේ අගය. මෙන්න මෙතන. 25 දී එන්න ඕන 71ක්. 25 දී 50යි 60යි 70යි මෙන්න මෙතන. ඔන්න වගේ අගයන් ටිකක් තමයි මට ලැබෙන්නේ. දැන් මම මේ අගයන් ටික යා කරලා සරල රේඛාවක් ඒ කියන්නේ මට ලැබෙන සුදුසුම සරල රේඛාව ගන්න ඕන. අපි පරීක්ෂණය කරනකොට අපේ අතින් වෙන වැරදි නිසා තමයි මේ අගයන් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා අපිට ලැබිලා තියෙන්නේ. අපි ප්‍රශස්ත සරල රේඛාවක් ගන්න මේක අඳිමු. ඔන්න ඔය වගේ දරුවන්ට පුළුවන් මේක ඔන්න වගේ රේඛාවක් අඳින්න පුළුවන්. තව ටිකක් අඩුවල මෙහාට කරලා අවසලම් ගන්නත් පුළුවන්. ඔය වගේ එකක් එනවා. දැන් මේකෙන් මට අන්තක්කණ්ඩය හොයාගන්න තියෙනවා. ඒතර දැන් දරුවෝ ප්‍රස්ථාර කොලයක විභාගයට අඳිනකොට සමහරට ප්‍රස්ථාරය ඇඳලා දෙන්නත් පුළුවන්. මේ හරිය වගේ ඉඳලා ටිකක් දෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අන්තක්කණ්ඩය අවශ්‍ය නම් ඔයාලා පැන්සල් අරගෙන මේක මෙතෙන්ට දික් කරන්න ඕන. දික් කළා ඒක පෙන්නන්න ඕන දරුවන් ඇඳ ප්‍රස්ථාරයක පෙන්නන්න ඕන අන්තක්කණ්ඩය මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඒතර මට ලැබෙන විදිහට අන්තක්කණ්ඩය එන්නේ මෙතන ඉරි 3ක් පල්ලෙහෙන් එන්නේ. ඒතර මෙතන 50යි 60යි 67ක් වගේ එන්නේ. 67ක්. ඒතර අක්ෂයේ අතර තියෙනවනේ 10 ඍණ 3ක්. එහෙනම් ඒකෙන් වැඩි කරන්නත් ඕන. ඒතර 67 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා තමයි අගේ එන්නේ. ඒතර අපි දන්නවා අන්තක්කණ්ඩයේ පරස්පරය තමයි නාභිදුර කියලා කියන්නේ. ඒතර අපි ලියමු
අන්තක්කණ්ඩය ආවේ 67යි. 67 වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් ඒකෙන් අපිට කාචේ නාභිදුර සොයන්න පුළුවන්. අන්තක්කණ්ඩය C සමානයි 67 වැඩි කිරීම 10 ඍණ 3යි. F සමානයි. ඉතින් අපි මෙතන F වල අගය ලියමු. F කියන්නේ අන්තක්කණ්ඩයේ පරස්පරයේ ඉන්නේ. එහෙමනම් F සමානයි 1යට C. ඒ කියන්නේ 1යට 67 වැඩි 10 ඍණ 3යි. එතන මෙතන සෙන්ටිමීටර ඍණ එක ලියවෙන නිසා උඩට ගියාම සෙන්ටිමීටර වෙනවා. එතන 10 ඍණ 3 උඩට ගියා 1000යි. මේක 67ෙන් බෙදන්න ඕන. මේක බෙදුවම දරුවන්ට එනවා නාභිදුර සෙන්ටිමීටර වලින් ආසන්න වශයෙන් 14.9ක් වගේ අගයක් ලැබේ. එන්න අපිට කියන්න පුළුවන් මේ කාචේ අවතල කාචේ නාභිදුර 14.9යි කියලා නැත්නම් 15යි කියලා කියන්න පුළුවන්. මෙන්න මේක තමයි කාචේ නාභිදුර සොයන ප්‍රස්ථාරික ක්‍රමය කියලා කියන්නේ. අර ප්‍රස්ථාරයේ ඇඳදන අපි අන්තක්කණ්ඩයේ අවශ්‍ය නිසා තමයි මූල ලක්ෂයෙන් පටන් අරන් මම ප්‍රස්ථාරය ඇන්දේ. නමුත් අර අගයන් පටන් ගන්න සමහරලාට ටිකක් ඉහළින්නේ 70 ගණන් වලින් වගේ පටන් ගන්න. ඒ නිසා දරුවන්ට අවශ්‍ය නම් ඒ අගයන් ටික විතරක් ප්‍රස්ථාරකවලේ අඳින්නත් පුළුවන්. එහෙම කරොත් එතකොට අන්තක්කණ්ඩය ගන්න බෑ අපි මූල ලක්ෂය පෙන්눔 කරලා නැති නිසා අන්තක්කණ්ඩය ගන්න බෑ. හැබැයි දරුවන්ට රේඛාවෙන් පුළුවන් අනුක්‍රමණය සොයා ගන්න. මේ ආකාරයට ප්‍රස්ථාරය මෙහෙම ඇඳලා දැන් දරුවන්ට මේ වගේ ප්‍රස්ථාරය ඇඳෙනවා. එතකොට මේ හරියෙන් පුළුවන් නේ දරුවන්ට මේ රේඛාවේ අනුක්‍රමණය සොයා ගන්න. අනුක්‍රමණය අරගෙන තව ලක්ෂයක් අපි ගන්නවා මේ රේඛාව උඩ තියෙන. අර කුඩා කොටු වල මුළු වලින් හරියටම කැපිලා යන ලක්ෂයක් අපිට මේකේ හොයා ගන්න පුළුවන්. අර කොණෙන් හරි මේ හරියෙන් හරි ලක්ෂයක් සොයා ගන්න පුළුවන්. ඒක සොයාගෙන අර y සමාන mx ධන c රේඛාවට ආදේශ කරාම y සමාන mx ධන කියන්නේ c කියන්නේ සරල රේඛාවේ සමීකරණයනේ. දැන් m දන්නවනේ. මෙතනින් අපි m සොයන්න ඕන මෙහෙම කැපෙන තැන් දෙකක් හොයලා tan θ හෙව්වම m එනවා. ඊට පස්සේ අපි ලියනවා y සමානයි mx ධන c කියන සමීකරණය. දැන් m දන්නවා. තව ලක්ෂයක කණ්ඩාංගات අපි හොයා ගන්නවා මේ රේඛාව මත. මෙහි කොහේ හරි මේ කැපෙන තැනක හරියටම කණ්ඩාංගයක් සොයා ගන්න. ඒ කණ්ඩාංගය ආදේශ කරන මේ y ට සහ x ට. ඒතර y ට ආදේශ කළා ඒ අගය x ටත් අගය ආදේශ කළා අනුක්‍රමණයත් මෙතනින් ආදේශ කරාම අන්තක්කණ්ඩය සොයන්න පුළුවන්. ඒ අන්තක්කණ්ඩය සමාන කරන නාභිදුරේ පරස්පරයට. නමුත් අර ඒවා නිකන් ගණිතමය ආකෘති වගේ ගණිතයෙන් හිතලා තමයි එහෙම හදන්නේ. විභාග ප්‍රශ්න පත්‍රවල ගොඩක් වෙලාවට අන්තක්කණ්ඩය අවශ්‍ය නම් ඒගොල්ලෝ මූල ලක්ෂයේ ඉඳලම ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. ඒක නිසා තමයි මම මේකෙත් ඒ ආකාරයට ඇඳේ. ප්‍රස්ථාරය දෙන ආකාරය බලලා දරුවන්ට පුළුවන් ගණනය කිරීම කරන්න. බලමු අවතල කාචය සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ පසුගිය විභාගවල ලැබිච්ච ප්‍රශ්න. ඇත්තටම මේ අවතල කාචයේ නාභිදුර සෙවීමේ පරීක්ෂණය ටිකක් අපහසු නිසා මේක අඩුවෙන් තමයි අහලා තියෙන විභාගයට. නමුත් අපි අපේ විෂය නිර්දේශයක තියෙන නිසා මේක බලලා සූදානම් වෙලා යන්න අවශ්‍යයි. මෙතන අහන්නේ අපසරණ කාචයක් ඉදිරියේ u දුරකින් වස්තුවක් තැබූ විට v දුරකින් එහි ප්‍රතිබිම්බය පෙනේ. u හියගේ වෙනස් කරමින් v හියගේ මැන ඒවා අතර නිර්මාණය කරනු ලබන ප්‍රස්ථාරය අඳින්න කියලා කියන්නේ. අපි දන්නවා අපි පරීක්ෂණයේදී කළා අගයන් ලබාගෙන ප්‍රස්ථාරය ඇන්දේ එකයට u සහ එකයට v අතර. එකයට u ට එදිරිව එකයට v තමයි ප්‍රස්ථාරය ඇන්දේ. මේ කොටස කියන්නේ u ට එදිරිව v ප්‍රස්ථාරය ඇඳලා පෙන්නන්න කියලා. එතකොට
යූට ඉදිරිව V ප්‍රස්ථාරය යන්දම ඒක සරල රේඛාවක් වෙන්නේ නැහැ. ඒතර එහෙම සරල රේඛාවක් වෙන ප්‍රස්ථාර අපි ඊටාම අඩුවෙන් තමයි ප්‍රායෝගික පරීක්ෂණ වල අඳින්නේ. මේක අපේ දැනුම පරීක්ෂා කරන්න තමයි අපිට නිකන් අඳින්න කියලා තියෙන්නේ. ඒතර අපි දන්නවා අවතල කාචයක් තමයි ඔය අපසරණ කාචයක් කියලා කියන්නේ. ඒතර වස්තුව තියෙන පැත්තමයි ප්‍රතිබිම්බය සෑදෙන්නේ. ප්‍රතිබිම්බයේ වස්තුවට වඩා කුඩායි, විශාලණය එකට වඩා අඩුයි, අතාත්විකයි ප්‍රතිබිම්බය. ඒතර U ට ඉදිරිව V ප්‍රස්ථාරගත කරන්න ගියොත් අපි සිද්ධාන්ත කොටස් වල ඉගෙනගෙන තියෙනවා U වලගේ අපිට ඕන තරම් වැඩි කරන්න පුළුවන්. කාචය අසල ඉඳලා ඒක නාභියේ ඉඳලා එහෙම නැත්නම් දෙක අනන්තය දක්වාම ගෙනියන්න පුළුවන්. U. නමුත් V කියන එක කාචයත් නාභියත් අතර කුඩා ප්‍රදේශයක තමයි පැතිරලා තියෙන්නේ. ඒ නිසා V වලගේ ඊටාම සෙමෙන් තමයි විචලනය වෙන්නේ. අපි අර පරීක්ෂණය කරන වෙලාවෙත් බැලුවා ඒ අගයන්. එතකොට අපි බලමු මෙතන ප්‍රස්ථාරය ඇඳම ඒක දරුවන්ට තේරෙයි. ඉස්සෙල්ලා අක්ෂ දෙක අඳිමු. මේ පැත්තට අපි V වලගේ ගන්නවා. තර මේ පැත්තට U, මේ පැත්තට V. අපි දන්නවා ලකුණු සම්මුතියට අනුව U වලගේත් V වලගේත් දෙකම ධනයි. ඒතර ගණනයේ හැටියට වස්තු දුරට බිඳුවේ ඉඳලා අනන්තය දක්වාම වැඩි වෙන්න පුළුවන්. එහෙනම් මේ අක්ෂයේ අගය අනන්තය දක්වාම ගමන් කරනවා. එතකොට y අක්ෂයෙන් පෙන්නන ප්‍රතිබිම්බ දුර ඒක යන්නේ නාභි දුර දක්වා පමණයි. ඒ කියන්නේ වස්තු අනන්තයේ තියෙනන්නේ ප්‍රතිබිම්බේ නාභිය සෑදෙනවා කියලා අපි කියන්නේ. එහෙනම් මේ පැත්තෙන් කිසියම් අගයක් නාභි දුර කියලා ලකුණු කරොත් ඒකට කිට්ටු වෙන තමයි පුළුවන් u වල අගය අනන්තයට යනකොට. එහෙමනේ අපේ ප්‍රස්ථාර සිද්ධාන්ත කොටස යන්නේ. අපි මේ හරිය නාභි දුර කියලා එකක් ලකුණු කරමු. දැන් කාචේ නාභි දුර දන්නේ නැත්නම් අපිට මේක කරන්න බෑනේ. ඒක නිසා තමයි අපි සරල රේඛීය ප්‍රස්ථාරයක් යන්නේ මේ වෙලාවේ. දැන් මෙන්න මේ වගේ රේඛාවක් අපි ඇන්දොත් අන්නේ රේඛාවේ ස්පර්ශ වෙන්න ඕන අනන්තයේදී. u වලගේ අනන්තයට යනකොට තමයි v වලගේ f ට යන්නේ. එහෙමනම් මූල ලක්ෂයෙන් පටන් අරගෙන u වලගේ වේගයෙන් වැඩි වෙනවා. ඒ අතරේ v වලගේ ටික ටික වැඩි වෙලා නාභිය කියන තැනට කිට්ටු වෙනවා. කියන්නේ මේ රේඛාවට ස්පර්ශෝන්මුඛයක් වගේ තමයි එන්නේ. ඒ කියන්නේ ස්පර්ශ වෙන්නේ අනන්තයේදී අපි ඒකට සමාන්තර රේඛාවක් තමයි අඳින්න ඕන මේ අවසාන හරියේදී. අවසාන හරියේදී. එවන අපිට එන්නේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. ඔන්න ඔය වගේ එකක්. මූල ලක්ෂයේ ඉඳලා ඔය වගේ තමයි එන්න ඕන. ඒතර බලන්න මෙහි u වලගේ වේගයෙන් වැඩි වෙනකොට v වලගේ ඊටාම සෙමෙන් තමයි වැඩි වෙන්නේ. එතකොට v වලගේට වඩා u වලගේ වේගයෙන් වැඩි වෙන නිසා විශාලණය එකට වඩා අඩුවෙන් තමයි එන්නේ. මොකද විශාලණය m කියලා කියන්නේ v බෙදීම u නේ. ඒතර v අඩුයි u වැඩිනේ. ඒක නිසා එකට වඩා අඩුයි. ඉතින් මෙන්න මේ ප්‍රස්ථාරය අඳින්න කියලා තමයි ගණන කියන්නේ. ඉතින් බලන්න මේ වගේ පරාවලයක් හැදිති කොටසක් ඇඳම අපිට ඒකේ නාභි දුර සෙවීම ඒ තරම් පහසු නැහැ. ඒක නිසා තමයි අපි සරල රේඛීය ප්‍රස්ථාරයක් ඇඳේ. එකයට u ට ඉදිරිව එකයට v අතර. මේ ප්‍රශ්නේ බලන්න අපසාරී කාචයක නාභීය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතර අතාත්වික වස්තුවක් නිර්මාණය කොට ඇත. එතන කියන්නේ වස්තුව අතාත්විකයි කියලා. අපි වර්තනයේ පාඩමේ කාච පටන් ගන්නකොට ඒ වගේ හරියදී කියලා තියෙනවා වස්තුව සහ ප්‍රතිබිම්බයේ අර්ථ දක්වලා තියෙනවා සිද්ධාන්තවලදී. අපි වස්තුව අර්ථ දැක්ුවේ වර්තනයට පෙර කාචයේ වර්තනයට පෙර කිරණ හමුවන තැන. එහෙම නැත්නම් හමුවන්නාසේ පෙනෙන තැන. ප්‍රතිබිම්බය කියලා අපි ගත්තේ වර්තනයේ පසු කිරණ හමුවන හෝ හමුවන්නාසේ පෙනෙන තැන. ඒ අර්ථ දැක්වීම මතක තියාගන්න. වර්තනයට පෙර කිරණ හමුවන හෝ හමුවන්නාසේ පේන තැන තමයි වස්තුව. ඒතර අපසාරී කාචයක් තියෙනවලු. ඒකට ඒකේ නාභිය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතරට තමයි මේ අතාත්වික වස්තුව අරන් තියෙන්නේ. එහෙනම් අපි කාචයක් අඳිමු. මේ වගේ කාචය
මේ තියෙන්නේ ප්‍රධාන අක්ෂය. දැන් ප්‍රධාන නාභිය තියෙන මේ පැත්තෙත් නාභියක් තියෙනවා. ඒතර ගණනය කියන්නේ නාභිය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතර තමයි මේ අතාත්වික වස්තුව හැදුවා කියලා කියන්නේ. ඒතර වස්තුව අතාත්වික නම් කිරණ සත්‍ය වශයෙන්ම හමු වෙන්න බෑනේ. හමුවන්නාසේ පේන්න ඕන. එහෙනම් අපි අபிසාරී කිරණ කදම්බයක් එවන්න ඕන. මෙන්න මේ හරියට. නාභිය මේ හරිය තියනවා කියලා ගත්තොත් ඒ අතරටනේ එවන්න කියලා කියන්නේ. අපි මෙන්න මේ වගේ කිරණ සටහනක් තමයි අඳින්න ඕන මේ හරියට එකතු වෙන්න එන විදියට. වර්තනයට පෙර මෙහෙන්නේ කිරණ එන්නේ. ඒ කිරණ මේ හරියට එකතු වෙන්න එනවා කියලා හිතලා තමයි අපි අபிසාරී කිරණ කදම්බයක් අඳින්න ඕන. ඔන්න ඔය වගේ කිරණ දෙකක් තමයි අපි අඳින්න ඕන. ඒතර මේ කිරණ දෙක දැන් මම කඩේරකින් මෙහාට දික් කරොත් මේ හරිය කොහේ හරි තැනකට ප්‍රධාන අක්ෂය මත එකතු වෙයි. අපි කිරණයක් මෙන්න මේ හරිය ලක්ෂයකට එකතු වෙනවා කියලා හිතලා මෙහෙන් අඳිමු. ඒතර අபிසාරී කිරණ දෙයක් තමයි මේ පැත්තෙන් එනවා එකක් අනිත් එක මේ පැත්තෙන් එනවා. මෙන්න මෙහෙම කිරණයක් එන්න ඕන. මෙන්න මේ වගේ තැනකට අපි එකතු වෙනවා කියලා තමයි ගන්න. ඔන්න වගේ තැනකට එකතු වෙනවා කියලා ගන්න. ඒක සත්‍ය වශයෙන්ම පැමිණෙන්නේ නැති නිසා මම කඩිරක් තමයි ඇඳි. දැන් දෙවෙනි කිරණය මේ පැත්තෙන් එන්න ඕන. ඒතර එයාත් මෙතෙන්ට එකතු වෙන්න බලාගෙන තමයි එන්නේ. මෙන්න මේ වගේ කිරණයක් තමයි අඳින්න ඕන. ඒතර බලන්න කාචයේ වර්තනයට පෙර කිරණ දෙක මෙන්න මෙයා සහ මෙයා. ඒවා අபிසාරී. තැනකට එකතු වෙන්න බලාගෙන එන්නේ. මේ කාචය මෙතන තිබුණේ නැත්නම් මේ කිරණ දෙක මෙතෙන්ට එකතු වෙයි. ඒතර වර්තනයට පෙර කිරණ හමුවන හෝ හමුවන්නාසේ පෙනෙන ලක්ෂය. ඒතර හමුවන්නාසේ පේන්නේ මෙතනනේ. එහෙනම් එතන තමයි වස්තුව. මම මෙතෙන්ට දානවා ඕ කියලා. වස්තුව. ඒතර වස්තුව අතාත්විකයි. ඒක තමයි අතර කියන්නේ. ප්‍රකාශ කේන්ද්‍රයත් නාභියත් අතර අතාත්වික වස්තුවක් නිර්මාණය කොට ඇත කියලා. දැන් කාචයේ වර්තනයෙන් පස්සේ කිරණ අපසරණය වෙනවා. මේ වගේ වෙලාවට දරුවෝ හිතනවා මේ අවතල කාච වලින් කිරණ අපසරණය වෙන නිසා මේගොල්ලෝ අපසරණ වෙලා මෙහෙම උඩට යයි කියලා මේ පැත්තට. මේකත් අපසරණ වෙලා මෙහෙ යයි කියලා. මොකද නිතර අපි අවතල කාචයේ වර්තනයෙන් පස්සේ වර්තන කිරණ එකතු වෙන්නේ නැහනේ. පිටිපස්සට දික් කරාමනේ එකතු වෙන වගේ ගන්නෙ. අපසරණය කරනවානේ. නමුත් මේ වගේ තරක එහෙම වෙන්නේ නැහැ. මෙතෙන්ට එකතු වෙන්න බලාගෙන ආව නිසා දැන් අපසරණය වෙනවා. අපසරණය වෙලා පොඩි දුරක් එහාට යනවා. අපසරණය වෙනවා. හැබැයි මෙහෙම අහසට අදින්න බෑ මෙහෙ යනවා කියලා. මේ ප්‍රධාන අක්ෂය මත කිසියම් ලක්ෂයකට එකතු වෙනවා කියලා තමයි ගන්න වෙන්නේ. ඒතර මේ කිරණය මෙතනින් පටන් අරන් මෙන්න මේ වගේ තැනකට දරුවන්ට අඳින්න පුළුවන්. අනිත් කිරණය මෙතනින් ඇවිල්ලා මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. ඒතර මෙතන තමයි ප්‍රතිබිම්බය. ඔන්න ඔය වගේ රූප සටහනක් තමයි අඳින්න ඕන. මෙහෙම එකතු වෙන කිරණ දෙකක් වර්තනයේ පෙර එකතු වෙන වගේ පේන තැන වස්තුව වර්තනයෙන් පස්සේ එකතු වෙන තැන ප්‍රතිබිම්බය. ඒතර වස්තුව අතාත්විකයි ප්‍රතිබිම්බය තාත්විකයි. දරුවන්ට ඕන මේක තේරුම් ගන්න පුළුවන් මේ කිරණ සටහන ප්‍රතිවර්ත කරාම. දැන් මෙහෙ ඉඳලා යන එකක් ගත්තොත් මෙහෙම ගිහිල්ලා අර පැත්තට යයි. ඒතර පිටිපස්සට දික් කරාම ප්‍රතිබිම්බය එනවා. අන්න ඒ ආකාරයට. මෙතන බලන්න අපසරණ කාචයක නාභිදුර නිර්ණය කිරීමේ පරීක්ෂණයකදී ශිෂ්‍යයෙකු වක්‍රතාරය ආර් වූ අවතල දර්පණයක් රූප සටහනේ පෙන්වා ඇති ආකාරයට ප්‍රයෝජනයට ගත් අතර මේ දර්පණ කොටස දැන් අපේ විෂය නිදේශයේ සාකච්ඡා කරන්න නැහැ. ඒ නිසා දරුවන්ට දැන් මේ වගේ ගණන් ලැබෙන්නේ නැහැ. නමුත් මෙතන මේ තියෙන સિદ્ધාන්ත කොටස කියන්නයි මම මේක ගත්තේ. දර්පණයෙන් කොහොමදත් වෙන්නේ ආලෝකයේ පරාවර්තනය. මෙන්න මේ වගේ අපි දර්පණ අඳින්නේ. මේ වගේ තමයි දර්පණ අඳින්නේ. දැන් ගණනේ කියනවා මේ පැත්තේ වස්තුවක් තියෙනවා ඕ කියලා. එතරින් එන කිරණයක් අපිට පෙන්නලා තියෙනවා. මේ පැත්තෙන් ඇවිල්ලා කාචයෙන් වර්තනය වෙලා අපසරණය වෙලා මෙහෙට ගමන් කරලා
කාචේ වර්තනයෙන් පස්සේ මේ දර්පණය වැදිලා නැවත ඒ පාරම යන බව තමයි මෙතනින් පෙන්නන්නේ. ඒතර දර්පණයක පතනය වෙලා නැවත එම මාර්ගයේම ගමන් කරන්න නම් කිරණය අභිලම්බව පතනය වෙන්න ඕන. අභිලම්බව. දැන් තල දර්පණයක් ගත්තොත් මෙහෙමයි. මේ වගේ දර්පණයකට මෙන්න මේ වගේ කිරණයක් පතනය වුණොත් මෙතන අභිලම්බව නම් පතනය වෙන්නේ. අභිලම්බව නම් පතනය වෙන්නේ නැවත අනිත් පැත්තට හැරිලා මේ මාර්ගෙම අර පැත්තට යනවා. එතකොට පැමිණෙන මාර්ගෙම අනිත් පැත්තට ප්‍රතිවර්ත වෙන්නේ අභිලම්බව පතනය වුණාම. එහෙනම් මේ කිරණය මෙතන පතනය වෙලා තියෙන අභිලම්බව. මෙන්න මෙතන. ඒතර අපි දන්නවා දර්පණයක් කියන්නේ වෘතයක්. ඒතර ඒ වගේ එකක අභිලම්බව පතනය වෙන්නේ කේන්ද්‍රය හරහා එන කිරණනේ. ඒ කියන්නේ මෙන්න මේ කිරණය එන්න ඕන, මේ කිරණය පතනය වෙන්න ඕන මේ දර්පණේ වක්‍රතා කේන්ද්‍රයේ ඉඳලා. වක්‍රතා කේන්ද්‍රයේ ඉඳලා. එහෙමනම් මම මේ කිරණේ පිටිපස්සට දික් කරාම මේ ප්‍රධාන අක්ෂය මත තැනකට එකතු වෙයි. ඒ එකතු වෙන තැන මෙන්න මේ දර්පණේ කේන්ද්‍රය වෙන්න ඕන. මොකද කේන්ද්‍රයේ ඉඳලා එනේව තමයි පෘෂ්ඨයේ වදින්නේ අභිලම්බව. දැන් අපි මේක පොඩ්ඩක් පිටිපස්සට දික් කරමු. කිරණය එකතු වෙනවා මෙන්න මේ වගේ තැනකට. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර r. ඒක r ගාන කියනවනේ වක්‍රතාරය r කියලා. එහෙනම් මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර r. ඒතර මේ කාචයට වස්තු දුර කියන්නේ y. දැන් ප්‍රතිබිම්බය හැදෙන්නේ කාචයේ වර්තනයෙන් පස්සේ මේ තියෙන්නේ. කාචයේ වර්තනයෙන් පස්සේ කිරණය මෙහානේ ගියේ පිටිපස්සට දික් කරා මෙතන තමයි එකතු වෙන්නේ. මෙතන තමයි ප්‍රතිබිම්බය. ඒතර ප්‍රතිබිම්බ දුර කියන්නේ මෙන්න මේ ටික. ප්‍රතිබිම්බ දුර කියන්නේ මේ ටික. ඒතර මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර එහෙම නැත්නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර r. ගණනේ පේලා තියෙනවා මේ ටික x කියලා. ඒතර මේ ටික x නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර r නම් මෙන්න මේ දුර කියන්නේ r in x. මේ දුර r in x. මෙන්න මේ දුර r in x. ඒතර ප්‍රතිබිම්බ දුර r in x, වස්තු දුර y. අපිට කියන්නේ නාභිදුරේ පරස්පරය සඳහා ආගයක් ලියන්න කියලානේ කියන්නේ. ඒතර ආලෝකයේ පතන වෙන්නේ මේ පැත්තට, දුර මනින්නේ අනිත් පැත්තට. වස්තුවර දුර මනින්නෙත් ඒ පැත්තට, ප්‍රතිබිම්බයේ දුර මනින්නෙත් ඒ පැත්තට. ඒක ආලෝකයේ පතන වෙන දිශාවට විරුද්ධ දිශාවට නිසා ඒ දෙකම දාන. දැන් එහෙමනම් අපිට තියෙන කාච සූත්‍රය ලියලා කාච සූත්‍රයට ආදේශ කරන්න තියෙන්නේ. u කියලා කියන්නේ y. v කියලා කියන්නේ r in x. v කියන්නේ r in x. කාච සූත්‍රයෙන් එකයට v ඍණ එකයට u සමානයි එකයට f. දැන් v කියලා කියන්නේ r in x. මෙතෙන්ට ආදේශ දෙකම දනනේ. ඒකෙන්ද ලක්ෂණ ආදේශ කරන්න දෙයක් නැහැ අමුතුවෙන්. මේ v කියලා කියන්නේ r in x. u කියලා කියන්නේ y. ඒතර මේක සමානයි එකයට f. ඉතින් අපිට කියන්නේ කාචයේ නාභිදුරේ පරස්පරය සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා. ඉතින් මෙතනින් නවත්තන්නත් පුළුවන්. නැත්නම් මේක ටිකක් සුළු කරන්න පුළුවන්. මේක සුළු කරා කියලා සුළු කිරීමක් නම් වෙන්නේ නැහැ. නමුත් තනි ඉරක ලියන්න පුළුවන්. ඒතර මෙයා මෙතෙන්ට යනවා y ඍණ r in x බෙදීම r in x වරක් y. නාභිදුරේ පරස්පරය සඳහා ලැබෙන ප්‍රකාශනය. ඒක අර අතර දීලා තියෙන දරුවන්ට අර දර්පණය සම්බන්ධ කරලා දුන්නම කොහොමද නාභිදුර සොයාගන්නේ කියන එක පරීක්ෂා කරන්නයි දීලා තියෙන්නේ. මේ ගණන 1993 දීලා තියෙන්නේ. මේකේ උත්තර කාචක් තියෙනවා. දෙකම තියෙනවා. ඕසා S පිළිවෙලින් වස්තුවක් සහ තිරයක් වේ. මෙම දෙක අතර පරතරය මිලිමීටර් 800යි.
O කියන්නේ වස්තුව, S කියන්නේ තිරයක්. ඒ දෙන අතර පරතරය මිලිමීටර් 800යි. O සහ S අතර අභිසාරී කාචයක් තබා උත්තල කාචයක් තියලා වස්තුවේ පැහැදිලි ප්‍රතිබිම්බයක් තිරය මත සෑදෙන තෙක් සීරු මාරු කරන ලදී. එහෙනම් අපි එක පැත්තකින් වස්තුව තියන්න ඕන, මේ පැත්තෙන් තිරය තියන්න ඕන, මේ දෙක අතර තියන්න ඕන උත්තල කාචයක්. කාච රඳවන එක තියලා උත්තල කාචයක් තියෙනවා. ඊට පස්සේ මේ තිරයට පැහැදිලි ප්‍රතිබිම්බයක් එනතුරු මේ කාචය වස්තුව නෙමෙයි. කාචය මෙහෙම තල්ලු කරා යනවා එක පැත්තකට. ඒතර මෙයා එක පැත්තකට තල්ලු කරා යනකොට අපිට එක වෙලාවක පේනවා මේ තිරය මත පැහැදිලි ප්‍රතිබිම්බයක්. මේ වගේ ඒවා ගන්න සාමාන්‍ය දරුවන්ට ගෙදරදිත් මේක කරන්න පුළුවන්. අර ගෙදර තියෙනවා නම් අත් කාචය කියලා අපි කියන්නේ. අර හැන්ඩල් එකක් හයි කරලා තියෙන සාමාන්‍ය උත්තල කාචය. ඒ කාචයක් අරන් ඉටිපන්දමක් පත්තු කරාම දරුවන්ට මේක ගෙදරදිත් පරීක්ෂා කරන්න පුළුවන්. සුදු පාටේ බිත්තියක් ගාවට ගියාම. ඒතර බිත්තිය අපිට ගන්න පුළුවන් තිරේ විදියට. ඒතර මේසේ උඩ අපි ඉටිපන්දම පත්තු කරලා තියලා ඉටිපන්දමයි බිත්තියයි අතර අර ඉටිපන්දම කෙලින් උත්තල කාචය තල්ලු කරලා යන්න තියෙන්නේ. අත් කාචය පුළුවන් අතින් අරන් යන්න. එතකොට අපිට එකවරම බිත්තිය මත ඉටිපන්දම් දැල්ලේ ප්‍රතිබිම්බයක් එනවා. ඒ වගේ දීප්තිමත් වස්තුවක් ගත්තොත් තමයි අපිට පැහැදිලි ප්‍රතිබිම්බයක් දකින්න පුළුවන්. පැහැදිලි ප්‍රතිබිම්බයක් තිරය මත සෑදෙන තෙක් සීරු මාරු කරන ලදී. දැන් පැහැදිලි තවත් ප්‍රතිබිම්බයක් තිරය මත සෑදෙන තෙක් කාචයේ පිහිටුම වෙනස් කරන ලදී. එහෙනම් අපි වස්තුවත් තිරයත් අතර කාචය මෙහෙම තල්ලු කරගෙන යනකොට එක පැත්තකට අරයි යනකොට පිහිටුම් දෙකක තියෙනවලු ප්‍රතිබිම්බ. අපි දන්නවනේ ආලෝකයේ ප්‍රතිවර්තතාව කියලා මූලධර්මයක් තියෙනවනේ. එතකොට එක අවස්ථාවක වස්තු දුර කියලා තියෙන දුර දෙවන අවස්ථාවේ ප්‍රතිබිම්බ දුර කරාම හරියි. අන්න ඒක මේ කියන්නේ. අපි පොඩි රූප තරණයක් විතර අඳිමු. කාචයේ මෙම L සහ M පිහිටුම් දෙක අතර දුර 400යි. ඒ කියන්නේ අර මුල් අවස්ථාවේ කාචයේ තියෙන තැනයි පසු අවස්ථාවේ කාචයේ තියෙන තැන තමයි මේ දෙක අතර දුර තමයි මේ මිලිමීටර් 400. මේ වගේ තියෙනවා ප්‍රධාන අක්ෂය. දැන් මෙතන තියෙනවා වස්තුව. ඕක කියන වස්තුව. තිරයක් තියෙනවා මේ පැත්තේ කෙළවරේ. මෙන්න මෙහෙම ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා S කියලා තිරයක් තියෙනවා කියලා. මේක තමයි තිරය S. මේ වගේ පිහිටුමක කාචය අපි ඇන්දොත් ඒක L කියලා අපි ලකුණු කරත් දැන් බලන්න මේ පිහිටුමේදී වස්තු දුර අඩුයි. ප්‍රතිබිම්බ දුර වැඩි. ඒතර විශාලණය කියන්නේ V බෙදීම U නේ. ඒක නිසා මෙන්න මේ දුර U. මේ දුර V. මෙතන V විශාල නිසා අනිවාර්යයෙන්ම මේ තිරය මත එන්න ඕනේ ඉටිපන්දම් දැල්ලක් වගේ එකක් අපි තියුවා නම් අතන ලොකු ඉටිපන්දම් දැල්ලක් පේන්න ඕන මෙතන. තිරය මත යටිකුරු වෙච්ච ප්‍රතිබිම්බයක්. අපි දන්නවනේ උත්තල කාචයෙන් යටිකුරු ප්‍රතිබිම්බ එන්නේ තාත්වික අවස්ථාවේ. ඒ වගේ ප්‍රතිබිම්බයක් මෙතෙන්ට එනවා. ඊට පස්සේ මම මේ දෙක මාරු කරනවා. මේ පැත්තේ තියෙන U එක මේ පැත්තට අරගෙන මේ පැත්තේ තියෙන V එක අර පැත්තට ගන්න. එහෙම ගන්න මේ කාචය මෙහාට තල්ලු කරනවලු. දැන් මේ මෙතන තියෙන දුර දීලා තියෙනවා අපිට 800ක් කියලා. මෙන්න මේ දුර 800යි. මිලිමීටර් 800යි. දැන් ඊළඟට අපිට කියනවා මේක නැවත ප්‍රතිබිම්බය බලන්න මේ කාචය මේ පැත්තට තල්ලු කරා කියලා. අපි ඒ රූප තරණත් මේකෙම අඳිමු මෙහාට ගෙනාව කියලා. එතකොට මට ඒ කාචය මෙන්න මෙහෙම තියන්න පුළුවන් මේ හරියට. දැන් ඒක එතන පිහිටවන්නේ අපි මේ පැත්තේ ඉන්න U එක මේ පැත්තට එන විදියට. මේ දුර U වෙන්න. එතකොට මේ දුර V. ඔන්න ඔය ආකාරයට තමයි ලැබෙන්නේ. ආලෝකයේ ප්‍රතිවාතතාව. කලින් හිටියේ U දැන් මේ පැත්තට දානවා.
නමුත් ඒ අවස්ථාවේ වස්තු දුරනේ වැඩි. වස්තුවේ ඉඳලා කාචයට තියෙන දුර තමයි වැඩි. ඒක නිසා මෙතන කුඩා ප්‍රතිබිම්බයක් එන්නේ. ඒ කියන්නේ ඉටිපන්දම් දැල්ල නම් පොඩි ඉටිපන්දම් දැල්ලක් තමයි යටිකුරු වල අපිට පේන්නේ. ඔන්න ඕක තමයි සිද්ධිය. මේ කාචය තල්ලු කරන දුර අපිට දීලා තියෙනවා මිලිමීටර් 400යි කියලා. මෙන්න මේ දුර මිලිමීටර් 400යි. දැන් අපි බලමු ප්‍රශ්නේ මොනවද අපිට කියලා තිබුණේ කියලා. පළවෙනි කොටස අපෙන් අහන ඔය දත්ත ටික තමයි මම අතර ලකුණු කරලා දරුවන්ට පෙන්නුවේ. දැන් මෙතන කියන්නේ මෙම පරීක්ෂණය සඳහා සුදුසු වස්තුවක් යෝජනා කරා. දැන් අතර තිරේ මත ලැබෙන්න ඕනේ ප්‍රතිබිම්බය. ඒතර අපි අර පරීක්ෂණයේදී වගේ වස්තු කූර කියලා නිකන් යකඩ කූරක් ගත්තට ඒ වගේ එකක හොඳ ප්‍රතිබිම්බයක් තිරේ මත වැටෙන්නේ නැහැ. මොකද ඒක දීප්තිමත් කරවත් නම් වැටේ. ඒ කූර. ඒ නිසා මේ වගේ එකක් එකවර බලන්න අපි මෙතන තියෙන වස්තුව දීප්තිමත් එකක් වෙන්න ඕනේ. එක්ක අපි අර ප්ලාස්ටික් වලින් හදපු දරුවන්ගේ රූල තියෙනවනේ සෙන්ටිමීටර් 15 තියෙන රූල. අන්න ඒ වගේ එකක් අරගෙන අපි පිටිපස්සෙන් ලයිට් එකක් හයි කරලා දීප්තිමත් කරන්න ඕනේ. ඒ වගේ එකක් කරොත් අපිට ඒකේ අර විශාලණයත් බලා ගන්න පුළුවන්. අර 1 2 3 කියලා තියෙන ක්‍රමාංකන කරපු අංක අපිට අනිත් පැත්තේ පේනමනේ තිරේ මත. එහෙම නැත්නම් බල්බ් එකක් වෙන්නත් පුළුවන් නැත්නම් ඉටිපන්දමක් වෙන්නත් පුළුවන්. එහෙනම් මෙතන වස්තුව විදිහට යෝජනා කරන්න වෙන්නේ දීප්තිමත් වස්තුවක්. දීප්තිමත් වස්තුවක්. නැත්නම් තිරයට පැහැදිලි ප්‍රතිබිම්බයක් අපි කියන විදිහට වැටෙන්නේ නැති නිසා. කාචයේ කුමන පීඨුමේදී වඩා විශාල ප්‍රතිබිම්බයක් ලැබෙන්නේදයි හේතු සහිතව සඳහන් කරා. ඒතර අපි ඒක සඳහන් කරා කලින් සාකච්ඡා කරා අර ප්‍රතිබිම්බ දුරනේ වැඩි වෙන්න ඕන. ඒතර ප්‍රතිබිම්බ දුර වැඩි වෙන්නේ කාචයේ පළවෙනි පීඨුමේදී L කියන පීඨුමේදී. ඒතර මෙතන කවර පීඨුමද කියලා අහනවා ඒක L. හේතු ආනවා හේතුව කියන්නේ මෙම පීඨුමේදී ප්‍රතිබිම්බ දුර විශාල නිසා විශාලණය එකට වඩා වැඩි වේ කියලා. ප්‍රතිබිම්බ දුර නැත්නම් v කියලා ලියන්නත් පුළුවන් දරුවාට. ප්‍රතිබිම්බ දුර වස්තු දුරට වඩා විශාල නිසා. ඒක ඇති අපෙන් අහන හේතුවනේ අහන්නේ. නැත්නම් v විශාලයි u නිසා m විශාලයි 1 කියලා ලියන්නත් පුළුවන්. අපි විශාලණයට ලියන අකුර m නේ. ඒක නිසා m විශාලයි 1 කියලා ලියන්න. වඩා දීප්තිමත් ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ කාචයේ කවර පිහිටුමේද? ඒ පාර අපෙන් අහන අර මං කියවන්නේ ප්‍රතිබිම්බ දෙකක් ලැබෙනවා කියලා අවස්ථා දෙකේ. එයින් කවුද අහන වඩා දීප්තිමත්? තීව්‍රතාව වැඩි. එතකොට අපි දන්නවනේ දැන් ඉටිපන්දම් දැල්ලනක් අපි ඔක තියුවේ. එයාගේ ප්‍රතිබිම්බය අර පැත්තේ තිරේ මත ලැබෙනවා. ඒතර මුල් අවස්ථාවේ ඉන්නේ විශාල ඉටිපන්දම් දැල්ලක්. ඒතර අර ඉටිපන්දම් දැල්ලෙන් එන ආලෝකයනේ මේ ප්‍රතිබිම්බේ වටේටම තියෙන්නේ. ඒතර අතරින් එන ආලෝකය විශාල වර්ගඵලයක් හරහා පැතිරිලා යන නිසා ඒකේ තීව්‍රතාව දීප්තිය අඩුයි. අර දෙවන අවස්ථාවේ වස්තු දුර වැඩි නිසා කුඩා ඉටිපන්දම් දැල්ලක් තමයි තිරේ මත ලැබෙන්නේ. එතකොට ඉටිපන්දමෙන් නිකුත් වෙන ආලෝකයේ ඔක්කොම ටික සියල්ලම ඇවිල්ලා අර කුඩා ප්‍රතිබිම්බය හැදෙන තැනනේ එකතු වෙන්නේ. ඒතකොට දීප්තිය වැඩි. එහෙමනම් නිකන් තාරුකාවක් වගේ තමයි එතකොට අපි ඒක දකින්නේ. වඩා දීප්තිමත් ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ කාචයේ කවර පීඨුමේද? ඒක M කියලා තමයි ලියන්නේ. එතන අපෙන් හේතුව අහලා නැහැ. ඒක එහෙම එන්න හේතුව තමයි අර ඉටිපන්දම් දැල්ලෙන් නිකුත් වෙන ආලෝකය පළවෙනි අවස්ථාවේ විශාල ප්‍රදේශයක පැතිරලා යනවා. එතකොට දීප්තිය අඩුයි. දෙවන අවස්ථාවේ කුඩා ප්‍රදේශයක තමයි පැතිරෙන්නේ. එතකොට දීප්තිය වැඩි. මෙම අபிසාරී කාචයේ නාභිය දුර F0 ගණනය කරන්න.
මේක ඇත්තටම අපි අර උත්තර කාචයේ පරීක්ෂණයක් තියෙනවා පොතේ කාචයක නාභිදුර සෙවීමේ විස්ථාපන ක්‍රමය කියලා. මේ ඒකේ සිද්ධාන්ත කොටසනේ මෙතන අහලා තියෙන්නේ. ඒතකොට ඒකේ සූත්‍රයක් තියෙනවා නාභිදුර සොයන්න. සිම්පල් F සමානයි d වර්ග ඍණ d වර්ග යට 4d කියලා. මම ඒ dd කියලා කියන්නේ කැපිටල් D සහ සිම්පල් D. කැපිටල් D කියලා කියන්නේ තිරයත් වස්තුවත් අතර මුළු දුර. සිම්පල් D කියන්නේ කාචය තල්ලු කරපු දුර. එහෙනම් මම ඒක ලියන්නම් මෙතන. F සමානයි d වර්ග ඍණ d වර්ග බෙදීම 4d. සම්බන්ධ සංකේත වලින් ඔය ලිව්වේ. ඒතකොට කැපිටල් D කියන්නේ වස්තුවත් තිරයත් අතර දුර. සිම්පල් D කියන්නේ කාචය තල්ලු කරපු නැත්නම් කාචය විස්ථාපනය කරපු දුර. ඉතින් ගණනේ දීලා තියෙනවා මේ අගයන්. මේක 800යි. ඒතර 800 වර්ගය. සිම්පල් D කියන්නේ 400යි. එයාගේ වර්ගය 4 වරක් 800යි. දරුවන්ට මේ උඩ ටිකට ලියන්න පුළුවන් වර්ග දෙකාන්තරය. ඒතර 800 ඍණ 400 800 ධන 400. මෙතන 800න් 400ක් ගියාම 400යි. එතන මේවා 2යි. දෙවරක් 4 8යි. 8ෙන් බෙදමු. මේ අගයන් අපිට දීලා තිබුණේ මිලිමීටර් වලින්. ඒක නිසා මම පිළිතුරත් මිලිමීටර් වලින්ම තියෙනවා. මෙම පරීක්ෂණය කිරීමට හැකියවීම සඳහා වස්තුව සහ තිරය අතර තිබිය යුතු අවම දුර කොපමණද? මේක සිද්ධාන්තවල අපි සාකච්ඡා කරලා තියෙනවා. මෙහෙම තිරයක් මතර ප්‍රතිබිම්බයක් ලබා ගන්න නම් වස්තුවත් තිරයත් අතර තියෙන දුර කාචයේ නාභිදුර වගේ 4 ගුණයකට වඩා වැඩි වෙන්න ඕන කියලා. කැපිටල් D කියන එක විශාලව සමානයි 4f. ඒතර අවම දුර නම් 4f. අපෙන් ගන්නේ අවම දුරනේ. එහෙමනම් කැපිටල් D සමානයි 4f. කර 4 වරක් 150. එතකොට මිලිමීටර් 600යි. මිලිමීටර් 600යි. මේවා ලේසි. මේක අර සිද්ධාන්ත කොටස් ටිකක් තමයි ඔයා අහලා තියෙන්නේ. මෙම අபிසාරී කාචයේ නාභිය දුරට වඩා වැඩි විශාලත්වයකින් යුත් F0 නාභිය දුරක් ඇති අපසාරී කාචයක් ඔබට සපයා ඇත. දැන් අතර අපි සාකච්ඡා කරේ උත්තර කාචයනේ. ඒකේ නාභිය දුර දැන් අපිට 150ක් කියලා ආවා. දැන් කියනවා තව අවතල කාචයක් ගන්නවලු. එයාගේ නාභිය දුර F බිඳුව කියලා දීලා තියෙනවා. ඉහත ක්‍රමය උපයෝගී කරගෙන මෙම අපසාරී කාචයේ නාභිය දුර සෙවීම සඳහා ඔබ භාවිතා කරන සැකැස්මේ සම්පූර්ණ රූප සටහනක් පහත දී ඇති ඉඩෙහි අඳින්න. දැන් අපෙන් අහන්නේ මේ අවතල කාචයේ නාභිය දුර හොයන්න කොහොමද මේ ක්‍රමය භාවිතා කරන්නේ. ඉතින් අවතල කාචයකින් අපිට තිරයක් මතට ගන්න බෑ ප්‍රතිබිම්බය. ඒතර අපි කලින් උත්තල කාචයක් භාවිතා කරලා තියෙන නිසා අපිට පුළුවන් කාච සංයුක්ත කරන්න. උත්තල කාචයේ ගාම අවතල කාචෙත් තියෙනවා. ඒතර මේ දෙක එකතු වෙලා උත්තල කාචයක් හැදුනොත් ඒ දෙන එකතු වෙලා උත්තල කාචයක් හැදෙනවා. නැත්නම් තිරේ මත එන්නේ නැහැ. මේ වගේ ප්‍රධාන අක්ෂය තියෙනවා. මෙතනින් අපිට ඔය වස්තුව තියන්න පුළුවන් මේ ආකාරයට O. මෙතනින් අපිට තියන්න පුළුවන් උත්තල කාචයයි අවතල කාචයයි එකට තියපු සංයුක්ත කාචය. මේකටම ස්පර්ශ වෙන විදිහට මෙන්න මෙහෙම අවතල කාචයක් තියන්න පුළුවන්.
දැන් සංයුක්තයක් තියෙනවා. දැන් මේ සංයුක්තය උත්තල කාචයක් විදිහට ක්‍රියා කරනවා නම් මේ සංයුක්තය උත්තල කාචයක් විදිහට ක්‍රියා කරනවා නම් මේ පැත්තේ තිරය මතට ප්‍රතිබිම්බය ලැබෙනවා. මේක තමයි තිරය. මේ රූප සටහන තමයි අපිට අඳින්න කියලා තියෙන්නේ. දැන් අපිට කියනවා FD සෙවීම සඳහා ඔබ ගන්නා මිනුම් කවරේද කියලා අහනවා. දැන් අපි දන්නේ උත්තල කාචයේ නාභිදුර දන්නවා. දැන් මේ සංයුක්ත කාචයේ තියලා ඒකේ ප්‍රතිබිම්බයක් තිරේ මත ගන්නවා. එහෙනම් මෙතෙන්ට අතර කලින් සූත්‍රය වෙන්නේ දැන් භාවිතා කරන්න වෙන්නේ. එහෙමනම් වස්තුවත් තිරයත් අතර දුර මනින්න ඕන. වස්තුවත් තිරයත් අතර දුර ඊළඟට මේ සංයුක්ත කාචය අර තිරය දෙසට චලිත කරපු දුර. ඒ දෙකනේ ලියන්න වෙන්නේ. කැපිටල් D සහ සිම්පල් D. එහෙනම් අපි ලියනවා වස්තුව හා තිරය අතර දුර. දෙවැනි එක සංයුක්ත කාචය විස්ථාපනය කළ දුර. කැපිටල් D සහ සිම්පල් D. අපසාරී කාචයේ නාභිදුර සෙවීමට අවශ්‍ය අමතර සමීකරණයක් ලියන්න. දැන් අපි සංයුක්ත කාචයේ නාභිදුර සොයා ගන්න පුළුවන් D වර්ග ඍණ D වර්ග බෙදීම 4D කියලා සූත්‍රය. උත්තල කාචයේ නාභිදුර කලින් අපි හෙව්වා 150යි කියලා. දැන් අවතල කාචයේ නාභිදුරනේ සොයන්න තියෙන්නේ. එහෙමනම් අපි අර කාච සංයුක්තයේ සූත්‍රය ලියන්න ඕන. සමීකරණය භාවිතා කරන සියලුම අමතර සංකේතයන් හඳුන්වන්න කියලා කියනවා. එහෙනම් අපිට ලියන්න වෙන්නේ එකයට F සමානයි එකයට FO දාන එකයට FD කියලා. මම මේ FD කියන්නේ අවතල කාචයට FO කියන්නේ උත්තල කාචයට. මේක තමයි මේ තියෙන්නේ සංයුක්ත කාචයේ නාභිදුර. ඒත් අපි ඒක හඳුන්වමු මෙතන. මේ දෙක ගණනේ දීලා තියෙන දෙකක් උත්තල සහ අවතල කාච දෙකට මේක සංයුක්තයේ නාභිදුර. කැපිටල් F කියන්නේ සංයුක්තයේ නාභිදුර. දී ඇති අபிසාරී කාචයේ නාභිය දුරට වඩා අඩු අගයකින් යුත් නාභිය දුරක් ඇති අපසාරී කාච සඳහා මෙම ක්‍රමය උපයෝගී කරගත නොහැකිය. මෙය පැහැදිලි කරන්න. දැන් සංයුක්ත කාචයක් හැදුනේ උත්තල කාචය අවතල කාචය එකතු වෙලානේ. ඒතර අවතල කාචයේ නාභිදුර උත්තල කාචයේ නාභිදුරට වඩා අඩු නම් අවතල කාචයේ නාභිදුර උත්තල කාචයේ නාභිදුරට වඩා අඩු නම් අර පරස්පරය ගන්නකොට අඩු අගයේ තියෙන කෙනාටනේ ලොකු අගයක් එන්නේ. ඒතර සමගයේ නාභිදුර අවතල වෙනවා. ඒතර සමගයේ නාභිදුර අවතල වුණාම තිරේ අතර ප්‍රතිබිම්බයක් ගන්න බැරි වෙනවා. ඒක තමයි හේතුව. අපසාරී කාච සඳහා මෙම ක්‍රමය උපයෝගී කරගත නොහැකිය. මෙය පැහැදිලි කරන්න. එහෙනම් අපිට කියන්න ඕන සංයුක්ත කාචය අවතල කාචයක් ලෙස ක්‍රියා කරයි. එහෙම නැත්නම් සංයුක්ත කාචය අපසරණ කාචයක් ලෙස ක්‍රියා කරයි. එවිට ප්‍රතිබිම්බය තිරය මතට ගත නොහැකියි. සංයුක්තය අපසරණ කාචයක් ලෙස ක්‍රියා කරයි. එවිට ප්‍රතිබිම්බය තිරය මතට ගත නොහැකියි.
මේක තමයි පිළිතුර. ඒතර දරුවන්ට අර අවතල කාචයේ නාවිදුර සොයන්නත් උත්තල කාචයේ නාවිදුර සොයපු සූත්‍රයයි සංයුක්ත කාච සූත්‍රයයි ඒවත් මෙතන භාවිතා කරලා තියෙනවා. ඉතින් විභාගයට මේ වගේ දේවලුත් එකතු කරන්න පුළුවන් ඔයාලගේ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රශ්නවලටම මේ කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයට. ඒතර ඒ સિદ્ધාන්තත් භාවිතා කරලා තමයි පිළිතුරු ගන්න වෙන්නේ. දැන් අපි අවතල කාචයේ නාවිදුර සොයන පරීක්ෂණය අවසන් කරා. ඒකේ පාඨාංක ලබාගෙන ප්‍රස්ථාරයක් අපි ලකුණු කරලා ඒක ඇඳා. ඒකෙන් කාචයේ නාවිදුර සෙව්වා අන්තකණ්ඩේ පරස්පරය කියලා අරගෙන. ඒ අර්ථයේ අපි ගැටලුවක සාකච්ඡා කරලා තියෙනවා මෙතන. මම හිතන්නේ දරුවන්ට දැන් හොඳ අවබෝධයක් මේ සම්බන්ධයෙන් ලැබිලා ඇති. මේ පරීක්ෂණයත් කරලා පස්සේ ආලෝකයේ පරීක්ෂණ විෂය නිර්දේශයේ තියෙන කොටස ඔක්කොම අවසන් වෙනවා. තවත් අපි ලේසර් කරන භාවිතා කළත් මේ වගේ පරීක්ෂණ කරන ආකාරයත් ආලෝක කිරණ පාරදෘශ්‍ය මාධ්‍ය කොටස කරහා ගමන් කරන ආකාරය වර්තනය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ඒ වගේ දේවලුත් දරුවන්ට ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් නිසා ඒවත් අපි පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ පරීක්ෂණයකින් අපි නැවත හමු වෙමු.